ආයුබෝවන් පුතේ හැමෝටම සුබ දවසක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. හරි දැන් ඔයාලා මේ ඊයේ පේපර් වලට ලකුණු හැමෝටම හම්බෙලා ඇති. මම හිතනවා මේ මෙතන ඉන්න ළමයින්ගේ ලකුණු හැමෝම එන්ටර් කරන්න මේ chat එකේ. මට එදා ලකුණු ටිකක් කිව්වා. කමන්නේ අද දැන් හැමෝටම පේපර් හම්බෙලා තියෙනවනේ අනිවාර්යෙන්. ලකුණු ඇතුළත් කරන්න. ඒතර ඩිරෙක්ට් මැසේජ් එකක් විදියට එන්නේ එක මට විතරයි පේන්නේ. පොඩි විනාඩියක් අරගෙන ඔක ඇතුළත් කරන්න. තවම ඇතුළත් නොකරපු ළමයි ඉන්නවා. තාම 8 දෙනානේ පුතේ ඇතුළත් කරලා තියෙන ලකුණු. හැමෝම ඕන. දැන් තවමත් එහෙමයි. 8 දෙනයි ලකුණු ඇතුළත් කරලා තියෙනවා 9යි. හරි ඉතිරියත් ලකුණු ඇතුළත් කරනවා. තවත් එක්කෙනෙක් ඒත් තියෙන ඇතුළත් නොකරපු ලකුණු. කවුරු හරි. හරි දැන් මෙතන ඉන්න අයගෙන් එතකොට දැනට මේ ලකුණු මට්ටම අනුව A සාමාර්ථ ගන්න පුළුවන් මේ 74 ගෙන ඇතුළව 9 දෙනෙක් ඉන්නවා. තමට එවපු ලකුණු අනුව B සාමාර්ථ එනවා දෙන්නෙකුට C සාමාර්ථයක් තියෙනවා. ඒතර ඔය ලකුණු ප්‍රමාණය පුතේ දැන් ඔය ලකුණු ප්‍රමාණය දැන් 94 ගත්ත 80 ගණන් ගත්ත ඒ අයට කිසි ගැටලුවක් නැහැ. ඒ සාමාර්ථයක් ගන්න. හැබැයි මේක දිගටම පවත්වාගෙන යන්න ඕනි. මනුජ්‍ය ලකුණු කීයද? මනුජ්‍ය දැම්මද ලකුණු? හරි මනුජ්‍ය දාලා තියෙන්නේ. හරි. හරි. අතර මේ ඒ කියන්නේ 70 පාට වඩා වැඩි අයට ඔයි වගේ පේපරයක් තමයි අපිට ලැබෙන්නේ. ඒතර ලකුණු මේ ආයි 70 පාට වඩා වැඩියෙන් ගන්න එක මහලු වැඩක් නෙවෙයි. ඒතර අනිත් ළමයි ඉන්නවනේ දැන් මෙතන ලකුණු ඊට වඩා අඩු අය 70 පාට වඩා අඩු අය 3 දෙනෙක් ඉන්නවා. නේ 74 ගත්ත අයත් ඉන්නවා. ඒ අය මම හිතන්නේ 75 විදිහට සලකන්න පුළුවන්. එයාලා ඕක ලකුණක් ගන්න පුළුවන්. ඒතර ඊට වඩා 67 තියෙන 69 තියෙන නේ 50 තියෙන. එහෙම ළමයි 3 දෙනෙක් ඉන්නවනේ. ඒ අය පොඩ්ඩක් මහන්සි වෙන්න ඕනි. හරි අපි පේපර්ස් ටිකක් කතා කරගෙන යනවා. පේපර්ස් වල උත්තර ලිව්වම ওই ලකුණු ප්‍රමාණය වැඩි කරගන්න පුළුවන්. හරි. හරිම ලේසියෙන්. නිසා පොඩ්ඩක් මහන්සි වෙන්න ඒ සාමාර්ථයක් ඔයාලට ගන්න පුළුවන්. හරි. දැන් ලකුණු 50 තිබුණොත් ඔයාලට ඒ සාමාර්ථයක් ගන්න පුළුවන්. හැබැයි ඒකට මහන්සි වෙන්න ඕනි. ඔයාම පොඩ්ඩක් කල්පනා කරලා බලන්න ඔයා කරන වැඩ ප්‍රමාණයද වැඩ ප්‍රමාණයත් එක්ක ලකුණු ප්‍රමාණය කොච්චරද කියලා. නේ ඔයා මහන්සි නොවි මේ වැඩිපුර වැඩ නොකරනම් ওই ලකුණු ප්‍රමාණය අරන් තියෙන්නේ. දැන් ඔයාලට තව මාස 4ක විතර කාල සීමාවක් තියෙනවා. මේ පෙබරවාරි මාසෙම තියෙනවා මාර්තු අප්‍රේල්. ඒතර මාස 3ක් කාල සීමාවක් තියෙන්නේ. ඒතර ඔය කාල සීමාව තුළ වැඩිපුර වැඩ කරොත් හැම විෂයයටම මේකට විතරක් නෙවෙයි. හැම විෂයයටම ලකුණු ගන්න පුළුවන්. ඒතර මේ ඒ සම්බන්ධයෙන් මහන්සි වෙන්න. හරි. දැන් මේ අපේ පාසලට ඇවිල්ලා විදුහල්පතිවරයෙක් විභාග දෙපාර්තමේන්තුවේ වැඩ කරපු රේසා කියනවා ඊයේ ලකුණු ගණන් වලට අඩුම ළමයි ටික ගෙන්නලා. ලකුණු බිඳුව තිබුණත් ප්‍රශ්නයක් නැහැ. එයාට ගණන් හදන කියන්නේ මූලික අකුරු ලියන්න පුළුවන්. ඒ කියන්නේ මූලික දේවල් ටික දන්න. එහෙම ළමයෙක් නම් එයා කියන C සාමාර්ථය S සාමාර්ථයක් අරගෙන දෙනවා කියලා. ඒ සර් කියන්නේ. හරි එතන ඉන්න අයගෙන්. හැබැයි පාසලින් මේ දවස්වල වැඩසටහනක් සංවිධානය කරනවා. ඒ හැම එකටම සහභාගී වෙන්න ඕනේ. මෙතනදිත් එහෙමයි.
අපි මේ ප්‍රශ්න පත්‍ර සාකච්ඡා කරන එකට සහභාගී වෙනවා නම් දිගටම ඔයාට ওই ලකුණු ප්‍රමාණය අනිවාර්යෙන් වැඩි කරගන්න පුළුවන්. ඔයාට ලකුණු කීයක් තිබුණත් ඒ සාමාර්ථයක් දක්වා වුණත් යන්න පුළුවන්. ඒක නිසා පොඩ්ඩක් අපි මහන්සි වෙලා වැඩ කරමු. වෙනදට වඩා මේ කාල සීමාව තුල. හරි. ඔව් හරි. දානිෂ්ඨ වෙන ලකුණු මදි මේකට. හරි. හොඳටම. මේ තියෙන ලකුණ. පේපර්ස් වල උත්තර ලියන්න ඕන. එතකොට තමයි අපිට පුතේ ලකුණු ප්‍රමාණය වැඩි කරගන්න පුළුවන්. මොකද සමහර ළමයි උත්තර දන්නවා. හැබැයි ලියන්න ගිහලා වරද්ද ගන්න. ඒක නිසා. හරි අපි පේපර් එක තමයි පොඩ්ඩක් සාකච්ඡා කරන්න ඔයාලට ලැබුණු. දැන් ඔයාලට පේපර් එක ගැන හොඳ අවබෝධයක් තියෙනනේ මේ දවස්වල. ඒක නිසා විශේෂයෙන්ම මේ පේපර් එකේ ෆොටෝස් ටිකක් ගහගත්තා. මේක පොඩ්ඩක් ඇඩට වගේ තියෙන්නේ. ඒක ගණන් ගන්න එපා. මේ පළවෙනි ප්‍රශ්නේ ගොඩක් ළමයි පළවෙනි ප්‍රශ්නේත් වරද්දලා. ඒතර පළවෙනි ප්‍රශ්නේ පුතේ උත්තරය විතරක් දැම්මට ලකුණු හම්බෙන්නේ නැහැ. ලකුණු එකක් හම්බෙයි. සාමාන්‍ය ලකුණු දෙකක් හම්බෙනවනේ. ඔයා වෙන කොලයක ගණන හදලා පේපර් එකේ උත්තරේ විතරක් දැම්මොත් ලකුණු හම්බෙන්නේ එකයි. හරිද? කියන්නේ වෙන කොලයක ගණන හදලා උත්තරේ විතරක් දැම්මම හිතන්නේ සමහරලාට ගුරුවරයා. ඔයා මේක කාගෙන් හරි කොපි කරලා දැම්මා වගේ. මේකට පියවර අනිවාර්යයි. ඒතර මේ තියෙන 16 පාදයේ සංඛ්‍යාවක්. අපිට පුතේ 16 පාදයේ සංඛ්‍යාවක් කෙලින්ම මේකේ තියෙන අෂ්ටමය සංඛ්‍යාවක් බවට පරිවර්තනය කරන්න කියලා. ඔය කෙලින්ම අෂ්ටමය සංඛ්‍යාවක් බවට පරිවර්තනය කරන්න බෑ. 16 පාදයේ එකක්. ඒතර අපිට ඕන නම් මේකේ පුළුවන් 16 පාදයේ සංඛ්‍යාව මුලින්ම දශමය කරන්න පුළුවන්. මම මේකේ දිග ක්‍රමයක් කියන්නේ. ඕන නම් 16 පාදයේ සංඛ්‍යාව දශමය කරන්න පුළුවන්. දශමය කරලා ඒ දශමය සංඛ්‍යාව ද්විමය කරන්න පුළුවන්. sorry අෂ්ටමය කරන්න පුළුවන්. ඒතර 16 පාදයේ සංඛ්‍යාවක් තියෙනවා මෙන්න මෙහෙම. AB 16 පාදය කියලා. AB 16 පාදේ. ඒතර මේක දශමය කරලා අෂ්ටමය කරනව නම් දැන් සමහර ළමයිනේ ක්‍රම මතක නැත්නම් ඔව් ද්විමය කරලා කරන එක තමයි ලේසි. මම ඒක කියනවා. සමහර ළමයිනේ ක්‍රමේ මතක නැහැ. ඒක නිසා මේ කියන්නේ. ඔයාට මතක නැත්නම් පුතේ ඔයා මූලික ක්‍රම 6ක් දන්නවා. ඔය ක්‍රම 6 පමණක් දැනගත්තත් ගාණක් හදන්න පුළුවන්. ඉතින් ඕනම සංඛ්‍යාවක් ඕනම පාදයක සංඛ්‍යාවක් 10 පාදයට පරිවර්තනය කරන්නේ එයාගේ බර සාධකයන් ටික ලියලා වැඩි කරලා එකතු කරනවා. එතකොට අපි මෙයාගේ බර සාධකයන් ටික ලියනවා. මෙතන කොනේ මෙයාගේ තියෙන පුතේ බර සාධකය 16 බිඳුව. මෙතන කොනේ මෙයාගේ බර සාධකයක් තියෙනවා 16 බිඳුව. එතකොට ඊළඟට තියෙන බර සාධකය 16 1. මම මේ දිග ක්‍රමය මුලින් කියන්නේ 16 1. හරි. ඉතින් 16 බිඳුව කියලා කියන්නේ ඕනෑම සංඛ්‍යාවක බිඳුවනේ බලය 1යි එක් වරක් b කියන්නේ 11. එක් වරක් 11 11යි. 16 1 කියන්නේ 16යි. 16 වරක් a. a කියන්නේ 10යි. a කියන්නේ 10යි. එතකොට 16 වරක් 1 160යි. 10 160යි. හරි. දැන් උත්තරයක් ලැබෙනවා අපිට 171යි කියලා. 171යි. මේ ලැබුණේ 10 පාදයෙන්. ඕනෑම පාදයක සංඛ්‍යාවක් 10 පාදයට පරිවර්තනය කරන්න එයාගේ බර සාධකයන් ටික ලියලා වැඩි කරලා එකතු කරනවා. ඒතර උත්තරයක් ලැබුණේ 171යි කියලා. දැන් මේ 171 කියන සංඛ්‍යාව ඕන 8ෙන් බෙදන්න පුළුවන්. 171 අපි බෙදනවා 8ෙන්. කියන්නේ 10 පාදයේ සංඛ්‍යාවක් ඕනෑම පාදයකට පරිවර්තනය කරන්න අපි අදාළ පරිවර්තනය කළ යුතු පාදයෙන් බෙදනවා. ඕනෑම පාදයක සංඛ්‍යාවක් 10 පාදයේ සංඛ්‍යාවක් ඕනෑම පාදයකට පරිවර්තනය කරන්න පරිවර්තනය කළ යුතු පාදයෙන් බෙදනවා. හරි එමනේ කරන්නේ. 8ෙන් බෙදනවා. 8ෙන් බෙදුවම එනවා 14 8 ඒවා 2යි 14 8 ඒවා 2යි 16යි එකක් ඉතිරි 11 8 ඒවා 1යි 11 8 ඒවා 1යි ඉතුරුයි 3. 11 8 ඒවා 1යි ඉතුරුයි 3. ඊපස්සේ ආයි බෙදනවා 21 8ෙන් බෙදනවා 21 8ෙන් බෙදනවා 21ටත් 8 ඒවා 21ට 8 ඒවා 2යි 2යි ඉතුරුයි
දෙවරක් 8 16යි 16 ඉතුරුයි 5ක්. ආයිම මේ 5ට sorry ආයිම මේ 2ට 8ේවත් බලන්න. නැත්නම් සමහරවිට උත්තරේ ළමයි 53යි කියලා. ආයි මේ 2ට 8ේවත් බලන්න. අපි 2ට 8ේව බලමු. 2ට 8ේව තියෙනවද? 2ට 8ේව තියෙනවද? නෑ. කියන්නේ 2ට 8ේව බිඳුවයි. 2ට 8ේව බිඳුවයි. ඉතුරුයි 2ක්. ඒතර උත්තරයක් එනවා පුතේ අපිට 253යි. උත්තරයක් එනවා 253යි. මම කිව්වේ අර වෙන ක්‍රම මතක නැති වෙනව නම් ළමයෙකුට මෙහෙම ගණන් හදන්නත් පුළුවන්. කොහොම හදුවත් ලකුණු දෙනවා. නේ? එහෙම නැත්නම් අපි සාමාන්‍යයෙන් දන්න ක්‍රමය තමයි ලේසි ක්‍රමය. AB කියලා 16 පාදයේ සංඛ්‍යාවක් තියෙනවා. මෙහෙම එකක් දුන්නම අපිට ලේසිම වැඩේ මේක ද්විමය කරගන්න එක. ද්විමය කරගන්නේ පුතේ අපි එක් එක් සංඛ්‍යාංකය ලියනවා පිටු 4 බැගින්. B කියන්නේ 11. අපි 11 ලියනවා පිටු 4කින්. 11 එන්නේ 8යි. මෙතන 2යි 10යි. මෙන්න 1යි 11යි. හරි. ඒ කියන්නේ 1යි බිඳුවයි 1යි 1. මෙතන කොනේම තියෙන්නේ දෙකේ බිඳුව. ඒ කියන්නේ 1යි එක් වරක් 1 1යි. දෙකේ 1 2යි දෙවරක් 1 2යි. දෙකේ 3 මෙතන දෙකේ 4. දෙකේ 4 කියන්නේ 4 sorry. දෙකේ 3 කියන්නේ 8යි 8 වරක් 1 8යි. ඒතර 8යි 2යි 10යි මේ 1යි 11යි කියලා එනවා. අගය. B කියන්නේ 11නේ. ඊපස්සේ ආයි A කියන එක ද්විමය කරාම එන වගේක්. A කියන්නේ 10 උත්තරයක් එනවා 10යි 10 කියලා. 8යි 2යි 10යි. දැන් අපි කරන්නේ මේ සංඛ්‍යාව ලියලා අපි ලියන 1යි බිඳුවයි 1යි බිඳුවයි 1යි බිඳුවයි 1යි බිඳුවයි 1යි 1 මොනම සංඛ්‍යාව ලියාගත්තා. ඔය විදියට. දැන් මේ තින්නේ ද්විමය සංඛ්‍යාව ද්විමය අෂ්ටමය කරන්න ඕනේ. එතන ද්විමය අෂ්ටමය කරන්න අපි 2 කියලා කියන්නේ පුතේ 8 3 වෙනි බලය. නේ sorry 8 කියන්නේ 2 3 වෙනි බලය වැරදුනා. 8 කියන්නේ 2 3 වෙනි බලය. ඒක නිසා අපි ද්විමය එකක් අෂ්ටමය කරද්දී බිටු 3න් 3 වෙන් කරනවා. ද්විමය එකක් අෂ්ටමය කරද්දී බිටු 3න් 3 වෙන් කරනවා. වෙන් කරලා එක් එක් කොටසේ වර්ෂාදකයන් ලියලා වැඩි කරලා එකතු කරනවා. 2 බිඳුව 2 1 2 2 ආයිම 2 බිඳුව 2 1 2 2 ආයිම 2 බිඳුව 2 1 කියලා. ලියලා එක වැඩි කරලා එකතු කරනවා. එතන මෙතනින් උත්තරයක් එනවා පුතේ මෙන්න මේ කොටසෙන් 3යි කියලා. නේ 3යි කියලා ගයක් එනවා. මෙතනින් එනවා 5යි කියලා ගයක්. දැන් ඔයාලට මේක දැක්ක ගමන් කියන්න පුළුවන් ඇති. නේ මෙතනින් එනවා උත්තරයක් 2යි කියලා. මේ අර ලේසි ක්‍රමය. ඒතර මේ ක්‍රමයට හැදුවට පස්සේ ඒත් උත්තරයක් ආවා 253යි 8 පාදයෙන් 253යි 8 පාදයෙන් කියලා. දැන් ඔයාලට පුතේ මොනවා හරි ප්‍රශ්නයක් තියෙනවා නම් අහන්න පුළුවන්. මොකද ආයෙ සමහරට ඔයාලට මේවා ඉගෙන ගන්න අවස්ථාවක් නැති වෙයි. ඒක නිසා මොනවා හරි ගැටලුවක් තියෙනවා නම් අහන්න ඕනේ. හරි මේ සම්බන්ධයෙන්. එතන මේ ෂඩ්දශමය සංඛ්‍යාවක් 16 පාදයේ සංඛ්‍යාවක් අෂ්ටමය කරේ. ඒතර ලේසිම ක්‍රමය තමයි අපි දැන් කරේ 16 පාදයේ සංඛ්‍යාව ද්විමය කරගන්න. ඒකට එක් එක් සංඛ්‍යාංකය බිටු 4 බැගින් ලියනවා. ඇයි එහෙම කියලා ඇහුවොත් 16 කියන්නේ 2 4 වෙනි බලය. එක් එක් සංඛ්‍යාංකය බිටු 4 බැගින් ලියනවා. හරි දානිෂ්. ඊට පස්සේ එන ද්විමයගය බිටු 3 බැගින් වෙන් කරලා අෂ්ටමය බවට පත් කරනවා. එන ද්විමයගය බිටු 3 බැගින් වෙන් කරලා අෂ්ටමය කරනවා. හරි. මොකද 8 කියන්නේ 2 3 වෙනි බලය නිසා. රොහම ගාන හදලා ක්‍රමයක් තියෙන්න ඕනි. ක්‍රමේ නැත්නම් ලකුණක් අඩු කරනවා. හරි. ඊළඟ ප්‍රශ්නේ අපි බලමු. ඔයාලට පුතේ මේ හා සම්බන්ධයෙන් මොනවා හරි වෙන ගැටලුවක් තියෙනවා නම් මේ පාඩමේ කොටස සම්බන්ධයෙන් ඒ වෙලාවේ අහන්න පුළුවන්. මේ ඊළඟ ප්‍රශ්නේ වලාකුළු පරිගණක සංකල්පය තුළින් අපට සැලසෙන වාසියක් සහ අවාසියක් සඳහන් කරන්න.
මම හිතන්නේ අපි මීට එදා කලින් දවසේ මේ පාඩම කතා කරද්දී මම මේක සමහරට කියන්නේ නැති. හැබැයි මම කිව්වා මම පේපර් එකක් දැක්කේ නැහැ ජි. මම පේපර් එකක් දැක්කත් කොහොමත් කියන්නේ නැහැ. ඔයාලා සමහරලාට දන්නව ඇති. යාළුවන්ට මාකින ස්කීම් හම්බෙලා එහෙම ඇති. නේ එහෙම උත්තර ලියලා අපි වැඩක් නැහෙනේ. මොකද මේ පේපර්ස් සමහර ඒවා පිට වෙලා තිබුණා. ඒක නිසා. ඒතර වලාකුළු පරිගණක සංකල්පය කියලා කියන්නේ පුතේ අන්තර්ජාලයේ තියෙන දෙයක් අපි පාවිච්චි කරනවා. ඒතර මේකේ වාසියක් තමයි අපේ පරිගණකයේ ඉඩවැය නොවි නම් මෘදුකාංග භාවිතා කරන්න පුළුවන්. මේ අපේ පරිගණකයේ කිසිදු ඉඩක් වැය වෙන්නේ නැහැ. ඒ වගේම නොමිලයේ මෘදුකාංග ලබා ගන්න පුළුවන්. මේ වලාකුළු පරිගණක සංකල්පය හරහා දෙනේව නොමිලේ ලබා දෙන්නේ. නේ ඊට අමතරව කාර්යක්ෂමව අපිට ඒ අදාළ මෘදුකාංග සමග වැඩ කරන්න පුළුවන්. කාර්යක්ෂමතාවය ඉහළයි. අපේ පරිගණකයේ ඉඩ වැය වෙන්නේ නැති නිසා. මේ වගේ වාසි තියෙනවා වලාකුළු පරිගණක සංකල්පයේදී. මේකේ අවාසිත් තියෙනවා. මේ වලාකුළු පරිගණක සංකල්පය භාවිතා කරන්න නම් අඛණ්ඩ අන්තර්ජාල සම්බන්ධතාවයක් ඕනි. නෑ ප්‍රධාන අවාසිය. ඔව් වේගවත් අන්තර්ජාල සම්බන්ධතාවයක් ඕනි. වේගවත් ඒ වගේම අඛණ්ඩ අන්තර්ජාල සම්බන්ධතාවයක් ඕනේ. මොකද සම්බන්ධතාවය බිඳ වැටුනොත් අර මෘදුකාංග එක්ක තියෙන සම්බන්ධතාවය අපේ නැති වෙනවා. ඒ නිසා අඛණ්ඩ අන්තර්ජාල සම්බන්ධතාවයක් ඕන වෙන එක තමයි මේකේ අවාසිය. නම් වේගවත් සම්බන්ධතාවයක් වුවමනා වීම කිව්වත් හරි. හරි. ඔය ප්‍රශ්නේ ගොඩක් වෙලාවට පේපර් වල අහන ප්‍රශ්නයක්. මතක තියාගන්න ඕනි. තුන්වෙනි ප්‍රශ්නෙට පුතේ උත්තරය මම ඔයාලට ගොඩක් වෙලාවට කියලා ඇති. ඔය වගේ ප්‍රශ්නයක් හැමදාම දෙනවා. මේකේ තුන්වෙනි ප්‍රශ්නය වගේ එකක්. ඒතර ඒක බලන්න පුතේ ප්‍රශ්නේ පොඩ්ඩක්. ප්‍රශ්නේ බැලුවම මම ඔයාලට කියලා දීලා තියෙනවා. මේ ආරක්ෂක පටිසංවේදකය ගාවට එන ලොජික් ගේට් එක මොකක්ද කියලා. ප්‍රශ්නේ කියවන්න ඕනෙත් නැහැ. ආරක්ෂක පටිසංවේදකය ගාවට එන ලොජික් ගේට් එක මොකක්ද? ඒක ගොඩක් අයගේ හරියන්න ඕනි. මේ ආරක්ෂක පටිසංවේදකය ගාවට එන ලොජික් ගේට් එක not gate එක. මොකද අපි දන්නවා තනි ඉන්පුට් එකක් තියෙන logic gates තියෙන එකයි. ඔව් එක ඉන්පුට් එකක් තියෙන logic gates අපි දන්නේ එකයි. ප්‍රශ්නේ කියවන්නෙත් නැතුවම තනි ඉන්පුට් එකක් තියෙනවා නම් ගේට් එක ඒක නම් කරන්න එතන තියෙන්නේ not එකක්. තනි ඉන්පුට් එකක් තියෙනවා නම් අනිත් එක අපිට හිතා ගන්න බෑ. ඒක ප්‍රශ්නේ කියවලා තේරුම් ගන්න ඕනේ. දැන් ප්‍රශ්නේ අපි පොඩ්ඩක් කියවමු. එයා කියන්නේ නව නිපැයුමක් ලෙස සිසුවකු නිපද වූ ආරක්ෂිත යතුරුපැදි හිස්වැස්සමක් තුළ චලන සංවේදකයක් සහ ආරක්ෂක පටිසංවේදකයක් ඇත. මේ චලනය වෙනකොට ක්‍රියාත්මක වෙන සංවේදකයකුයි ආරක්ෂක පටිය දාලාද නැද්ද කියලා බලන සංවේදකයකුයි දෙකක් තියෙනවා. යතුරුපැදිය චලනය වෙන අවස්ථාවේ චලන සංවේදකය බිඳුවයි. යතුරුපැදිය පුතේ හෙලවෙන අවස්ථාවේ මේක බිඳුවයි. චලන සංවේදකය නෑ වැරදුනා. යතුරුපැදිය චලනය වෙන අවස්ථාවේ චලන සංවේදකය on. කියන්නේ එක වන අතර නතර වැකි අවස්ථාවේ බිඳුවයි. යතුරුපැදිය ගමන් කරනව නම් චලනය වෙනවා කියන්නේ ගමන් කරනවා කියන එකනේ පුතේ. එතකොට සංවේදකය එකයි. ඒ කියන්නේ මෙතන චලනය වුණොත් කීයද සංවේදකයෙන් නිකුත් කරන්නේ? 1. මෙතන චලනය වුණොත් 1 නැත්නම් බිඳුව. අපි සාමාන්‍ය ජීවිතේ භාවිතා කරන ඒවා වගේමයි. ඒ දේ වුණොත් 1 නැත්නම් බිඳුව. හරි. ගණිත පැත්තට දෙන අවස්ථා තියෙනවා. පස්සේ බිඳුව වේ. ආරක්ෂක පටිය පැලඳ වූ විට පටිසංවේදකය එකයි. ආරක්ෂක පටිය පළඳා නැති විට බිඳුවයි. ආරක්ෂක පටිය පළඳලා නම් එකයි නැත්නම් බිඳුවයි. ඒතර මෙයා කියනවා යතුරුපැදිය චලනය වන විට යතුරුපැදිය චලනය වෙනවා කියන එක වෙන්න ඕනි ඒක. එක වන විට ආරක්ෂක පටිය පළඳා නැත්නම් දැන් යතුරුපැදිය චලනය වෙද්දී ආරක්ෂක පටිය පළඳලා නම් එලාම් වදින්න ඕනද? එහෙම නැහෙනි. ආරක්ෂක පටිය පළඳලා නම් එයා හරි. බයි යතුරුපැදිය චලනය වන විට කියන්නේ මේක එකක් වුණාම ආරක්ෂක පටිය පළඳා නැත්නම් නේ නාදකේ නාද වේ. ඒතර ආරක්ෂක පටිය පළඳලා නැහැ කියන්නේ පුතේ මෙතන උත්තරේ බිඳුවයි. සංවේදකයෙන් දෙන්නේ බිඳුවයි. ආරක්ෂක පටිය පළඳලා නැහැ. එතන ඉඳලා බිඳුවක්. ඒතර බිඳුව පුතේ නොට් එක ඇතුලෙන් ගියාම දැන් අපි ආ දන්නව නොට් එක කියලා. බිඳුව නොට් එක ඇතුලෙන් ගියාම මෙතනට එනවා 1යි. නේ? බිඳුව නොට් එක ඇතුලෙන් ගියාම මෙතන එනවා 1යි. දැන් 1යි ගියොත් පුතේ විතරයි නාදකේ නාද වෙන්න ඕනේ. 1යි output උනොත් පමණක්
අන්න නාදකේ නාද වෙන්න ඕනේ. නේ? 1 1 ඉන්පුට් වුණොත් එයාට. ඒතර 1 1 ඉන්පුට් වුණාම නාදකය නාද වෙන්න නම් 1 1 ඉන්පුට් වුණාම 1 කියලා අවුට්පුට් එකක් දෙන්න නම් මොකක්ද ගේට් එක? 1 1 ඉන්පුට් වුණාම පමණයි. 1 1 ඉන්පුට් වුණාම පමණක් ප්‍රතිදානය 1 වෙන ගේට් එක අපි දන්නවා. කියන්නේ AND කියන ගේට් එක. මොකද AND එකේදී ආදානයන් සියල්ල සත්‍ය නම් පමණයි ප්‍රතිදානය සත්‍ය වෙන්නේ. උතර 1 1 ඉන්පුට් වුණොත් ප්‍රතිදානය 1 වෙන ගේට් එක තමයි AND එක. මොකද O එකේදී ඔයා හිතා එහෙම වෙනවා කියලා. O එකේදී 1.0යි වුණත් ප්‍රතිදානය 1යි. 0.1යි වුණත් ප්‍රතිදානය 1යි. සයා හරියන්නේ නේ. එන්න ඕනේ මොකද්ද not එකයි and එකයි එන්න ඕනේ. උතර තාර්කික පරිපථය සම්පූර්ණ කරන්න කිව්වම මේ දෙක පිළිවෙලට අඳින්න එපා. මේ පරිපථයම ආයි අඳින්න. ඔය විදියටම. එහෙම කිව්වොත් ඔය කොටු දෙක අයින් කරලා ඒ වෙනුවට logic gates දාලා මේක අඳින්න ඕනේ. හරි. ඊළඟට කියනවා මෙම පරිපථයට තුල්‍ය වන සත්‍යතා වගුව. දැන් මෙම පරිපථයට තුල්‍ය වන සත්‍යතා වගුවක් අඳින්න කියලා කිව්වොත් අපිට අපි පුතේ මේවට AB කියලා අකුරු දෙකක් දාගන්න. ඕනම් පැත්තකින් ලියන්න චලන සංවේදකය A ආරක්ෂක පටිසංවේදකය B. එහෙම ලියුවනම් වැඩිය හොඳයි. හරි. ඊපස්සේ අපි සත්‍යතා වගුව අඳිනවා. ඒක සත්‍යතා වගුව අඳිද්දී දැන් බලන්න මෙතන ප්‍රකාශනය. ප්‍රකාශනය එන්නේ B කියන එක not එකක් ඇතුලෙන් යනවා. B not එකක් ඇතුලෙන් ගියාම ඒක B bar. B කියන එක නා not එකක් ඇතුලෙන් යනවා. B not එකක් ඇතුලෙන් ගියාම B bar කියලා එන්නේ. B bar. මම B මෙහෙම dash එකක් දැම්මා ලේසියට මම. ඊට පස්සේ A කියන එක කෙනා and එකක් ඇතුලෙන් යන්නේ A සහ මේ B bar කියන දෙන්න. උතර උත්තරය A and B bar කියලා. A and B bar කියලා උත්තරයක් එනවා. හරි. උතර AB input කරාම දැන් මේකට සත්‍යතාව වගුවක් අඳින්න ඕනේ. උතර A and B bar වලට. උතර A and B bar වලට සත්‍යතාව වගුවක් අඳිනව නම් හරි A and B bar වලට සත්‍යතාව වගුවක් අඳිනව නම් මේකේ ඉන්පුට්ස් කීයක් තියෙනවද පුතේ? AB කියලා විචල්‍ය කීයද? විචල්‍ය දෙකයි. විචල්‍ය දෙක නම් අපිට අගයන් කීයක් ලියන්න පුළුවන්ද? විචල්‍ය දෙක නම් අපිට අගයන් ලියන්න පුළුවන් 4ක්. එතන අපි අගයන් 4 ලියනවා. මෙතන ලියන බිංදු 2යි 1යි 1. මේක ලියනවා බිංදුවයි 1යි බිංදුවයි 1 ඔන්නෝම ලියනවා. හරි AB. එතකොට දැන් පුතේ ඔයාට ඉතින් සමහරට කොහොමද මෙහෙම ලියන්නේ කියලා. හරි ওই ක්‍රමයටම ලියන්න. ඉන්පුට්ස් 4යිනේ පුතේ දැන් තියෙන්නේ. ඉතින් ආදානයන් දෙක නම් දෙකේ දෙවෙනි බලයක් ඉන්පුට්ස් 4යි. හරි ඉන්පුට්ස් 4ක් ලියන්න පුළුවන්. අගයන් 4ක්. එතකොට අගයන් 4ෙන් පුතේ මේ භාගයක් බිඳුමෙන් අගයන් 4 නම් ආයේ මේ මුල්ම තීරුවේ මම තව ක්‍රමයකට කියලා දීලා ඉති කලින්. මේක ලේසි මට හිතෙන විදිහට. මුල්ම තීරුවේ ලියන මේ අගයන් 4 නම් එකෙන් භාගයක් බිඳු භාගයක් එකේවා. ඊළඟ එකේ ලියනවා මෙතන බිඳු 2යිනේ ලියුවේ. ඊළඟ එකේ එකෙන් භාගයක්. එහෙනම් බිඳු 1යි. එකේ 1යි. බිඳු 1යි. එකේ 1යි කියලා. උතර ABC කියලා විචල්‍ය තුනක් තිබුණා නම් A කියන තීරුවේ ලියනවා විචල්‍ය තුනක් නම් අගයන් කීයක්ද 8ක් පුළුවන්. දෙකේ තුන්වෙනි බලයක්. උතර A කියන තීරුවේ අපි ලියනවා එකෙන් භාගයක් නේ 8 නම් 4ක් බිඳු 4ක් එකේවා. B කියන තීරුවේ ලියනවා 4න් භාගයක් 2ක් බිඳු 2ක් එකේවා. පල්ලෙහාට ලියන්නේ එහෙම. C කියන තීරුවේ ලියනවා අර දෙකෙන් භාගයක් 1ක් බිඳු 1ක් එකේවා. 1ක් බිඳු 1ක් එකේවා. ඒ විදියට. හරි. එහෙම ලේසි මතක තියාගන්න. මට හිතෙන හැටියට ඔයා කලින් මතක තියාගන්න හිටිය වෙන ක්‍රමයකට නම් එහෙම මතක තියාගන්න. හරිද? දැන් හරි ඊට පස්සේ මෙතන B bar හොයා ගන්න ඕනි. B bar කියන්නේ B වලගේ බිඳුව නම් පුතේ යා not එකක් ඇතුලෙන් ගියාම උත්තරය. not එකක් ඇතුලෙන් ගියාම 1යි. 1 නම් බිඳුවයි. බිඳුව නම් 1යි. 1 නම් බිඳුවයි. ඔය විදියට B bar හොයා ගන්න පුළුවන්. ඊට පස්සේ හොයා ගන්නවා A and B bar කියන එක වෙනවා. A එකයි B bar එකයි and එකක් ඇතුලෙන් යනවා. ඒතර උත්තරය ගන්න බිඳුවයි 1යි. උත්තරය and එකක් ඇතුලෙන් and කියන්නේ පුතේ සහ. නේ and කියන්නේ සහ
සහ කිව්වොත් හැමෝම මම කියනවා දානිෂ් සහ මනුජ. දානිෂ් සහ මනුජ කිව්වොත් දානිෂුයි මනුජයි දෙන්නම ඉන්නව නම් තමයි ප්‍රතිඵල එකක් වෙන්නේ. දානිෂුයි මනුජයි දෙන්නම ඉන්නව නම්. දැන් මෙතන A and B තියෙන්නේ. උතර බිඳුවයි 1යි උත්තරය බිඳුවයි. බිඳුවයි බිඳුවයි කියන්නේ දෙන්නම නෑ. උත්තරය බිඳුවයි. මෙන්න 1යි 1යි ඒත් 1යි B බාත් 1යි 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 අනු උත්තරය 1යි 1යි බිඳුවයි උත්තරය බිඳුවයි. ඔන්න ඔය රටාවටම පේපර් එකේ ඔයාලා ලියලා තියෙනවා නම් ටක් ගාලා හරියක් දායි ගුරුවර. ඔක රටාව මාරු වෙලා තිබුණොත් එහෙම සමහර කලබලේ බලන් යද්දි වැරද්දක් දාන්නත් පුළුවන්. සර් රටාවටම තියන්න මොකද මාකින් ස්කීම් එක දෙන්නේ ওই රටාවමයි. ඒතර ඔයාට ලකුණු වැඩි ලකුණු හම්බෙන එකේ සම්භාවිතාවයක් තියෙන කෙනෙක්. වේගෙන් පේපර් එක බලන් යද්දි ගුරුවරට වැරදීමක් නොවෙන්නේ ඔහොම ලිව්වොත්. සර් ඔහොම ලියන්න ඕනේ. හරි. ගැටලුවක් තියෙනවා නම් අහන්න පුළුවන්. ඔය සම්බන්ධයෙන්. උතර තාර්කික පරිපථය සම්පූර්ණ කරන එකට ලකුණයි පරිපථයට තුල්‍ය වෙන සත්‍යතාවක් ගොඩ දෙන එකට ලකුණයි. ඊළඟ එක මෙන්න පාසලක සිසුන්ගේ ලකුණු වාර්තා පොත මුද්‍රණය කර ලබා දීම සඳහා පරිගණක වැඩසටහනක් නිර්මාණය කිරීමට තරිඳු සිසුවාට උපදෙස් ලබා දී ඇත. තරිඳු සිසුවාට උපදෙස් ලබා දී ඇත. පහත රූපයේ දක්වා ඇති තරිඳු වේ සඳහා අඳින ලද රූපයයි. ඒ ඇසුරින් පහත දී ස්ථාන පුරවන්න. නම ඇතුළත් කිරීම සඳහා හඳුන්වනය නිර්මාණයේදී නම ඇතුළත් කිරීම සඳහා හඳුන්වන නිර්මාණයේදී දත්ත ප්‍රරූපය අහන්න. මේ අහන්නේ පුතේ පැස්කල් ප්‍රෝග්‍රෑමින් වලින් දැන් අහන්නේ. ඒතර දත්ත වර්ග ටික දීලා තියෙනවා. නම ඇතුළත් කිරීම සඳහා නමේ දත්ත වර්ගයේ නමට අකුරු ඉලක්කම් සංකේත ඒ කියන්නේ ඔක්කොම ඇතුළත් කරන්න පුළුවන් දත්ත වර්ගයක් වොන් නමට දාන්න. ඒකේ තියෙන අකුරු පමණයි. හැබැයි දාන්න ඕනේ මොනවද? string. දත්ත වර්ගයේ string. මේක හරියට Excel වල text Access වල text වගේ string කියලා කියන්නේ. ලකුණු ඇතුළත් කිරීම සඳහා හඳුන්වන නිර්මාණයේදී දාගන්නේ ලකුණු. එහෙනම් integer. අපි සාමාන්‍ය පූර්ණ සංඛ්‍යාවක් නේ දාන්නේ මෙයා දාලා තියෙන්නේ integer. සාමාර්ථය ඇතුළත් කිරීම සඳහා සාමාර්ථය දාන්නේ පුතේ එක ඉංග්‍රීසි අකුරයි. එක ඉංග්‍රීසි අකුර නම් character cha කියන එක. ওই cha කියන්නේ character එක අකුරයි. දත්ත වර්ගයේ cha. සිසුවාගේ ලකුණු වල සාමාන්‍ය. ලකුණු වල සාමාන්‍ය පුතේ බොහෝ වෙන දශම සහිත සංඛ්‍යා ඒවි. එහෙම එනවනේ සාමාන්‍ය. ලකුණු වල සාමාන්‍ය ඇතුළත් කරද්දී බොහෝ වෙන දශම ගණන් එනවා. එහෙනම් දත්ත වර්ගය real. real කියන්නේ ධන හෝ ඍණ දශම සංඛ්‍යා. real කියනවා ධන හෝ ඍණ දශම සංඛ්‍යා. බූලියන් කියන්නේ මොනවද? බූලියන් කියන්නේ පුතේ බූලියන් කියන්නේ මොනවද? බූලියන් කවුරුත් උත්තරයක් දෙන්නේ නැහැ. බූලියන් කියන්නේ ඒකේ තියෙන අවස්ථා දෙකයි. yes or no කියන එක. මේ true the false the yes no අනිත් තමයි බූලියන් කියලා කියන්නේ. මතක තියාගන්න ඕනි. බූලියන්. හරි ඊළඟ ප්‍රශ්නේ 5. පද්ධති සංවර්ධන ජීවන චක්‍රයට අනුව නව පද්ධතියක අවශ්‍යතා හඳුනා ගැනීමට යොදාගත හැකි තොරතුරු එක්රැස් කිරීමේ එක් ක්‍රමයක් ලියා දක්වන්න. ඔකත් ගොඩක් කරලා තොරතුරු එක්රැස් කිරීමේ ක්‍රම අහනවා. මට මුලින් මෙහෙම කියන්නකෝ. මේ අවශ්‍යතා හඳුනා ගැනීමේ පියවරේදී මේ තොරතුරු එක්රැස් කරගන්නේ කවුද? අන්න ඒකත් ඇහුවනම් හරි ප්‍රශ්න. අවශ්‍යතා හඳුනා ගැනීමේ පියවරේදී තොරතුරු එක්රැස් කරන්නේ කවුද? කාට හරි උත්තර දෙන්න පුළුවන්. මෙතෙන් දන්න කියන ළමයෙක් ඉන්නව නම්. දැන් මේ හොඳට පාඩම් කරපු ළමයෙක් නම් දැන් පාඩම් කරලා තියෙන්නේ බයි. නේ? ඒතර පාඩම් කරපු ළමයෙකුට නම් නිකම් උත්තර දෙන්න පුළුවන්. මොනවද පුතේ තොරතුරු එක්රැස් කිරීමේ ක්‍රම නෙවෙයි අහන්නේ මුලින්. තොරතුරු එක්රැස් කිරීම සඳහා සම්බන්ධ වෙන නිලධාරියා කවුද? එන්න යා ඉන්නව නම් කරනවා මෙන්න මෙයා තමයි සම්බන්ධ වෙන්නේ කියලා. කවුද නදුනි? දානිෂ් කවුද තොරතුරු වසන්ති තොරතුරු එක්රැස් කිරීමේ නිලධාරියා කවුද? මෙතන ඉන්න. පද්ධති කවුද පද්ධති?
ඉන්සාෆ් කවුද පද්ධතිය? යා පද්ධති නස්මා සේනානායක උත්තරයක් දෙන්න. මම කාටවත් බෑ වගේ ඒක ඇහුවනම් හරි භාග පේපර් එක. එක්කෙනෙක් උත්තරයක් දෙන්න. ඕනේ නෑ. පද්ධති විශ්ලේෂක පද්ධති විශ්ලේෂක තමයි අපතේ මේ පද්ධතිය සම්බන්ධයෙන් පූර්ණ ලෙස අධ්‍යයනයක් කරලා තොරතුරු එක්රැස් කිරීම කරන්නේ. ඒතරයා මතක තියාගන්න ඕනේ. නේ එයාගේ අහුවනම් ඊළඟ ප්‍රශ්නේ. තොරතුරු එක්රැස් කිරීමේ ක්‍රමයක් ලියා දක්වන්න. අවශ්‍යතා හඳුනා ගැනීමේදී තොරතුරු එක්රැස් කරන්නේ කවුද? තොරතුරු එක්රැස් කරන්නේ පද්ධති විශ්ලේෂක විසින්. සිස්ටම් ඇනලිස්ට් පද්ධති විශ්ලේෂක මතක තියාගන්න ඕනේ. ඒතර එයා තොරතුරු එක්රැස් කරන විවිධ ක්‍රම පාවිච්චි කරනවා. අපේ සම්මුඛ සාකච්ඡා, ප්‍රශ්නාවලි, නේ නිරීක්ෂණය, නියදි භාවිතය, මූලාදර්ශ භාවිතය, මේ වගේ ක්‍රම කීපයක් එයා භාවිතා කරනවා. ඊළඟ එක නව පද්ධතිය සංවර්ධනය කිරීම සඳහා දියඇලි ආකෘතිය යොදා ගැනීම වෙනුවට භාවිතා කළ හැකි විකල්ප සංවර්ධන ආකෘතියක්. ඒ කියන්නේ මොනවාම හරි ආකෘතියක්. අපි පද්ධති සංවර්ධන ආකෘති කීපයක් දන්නවනේ. නේ? ඔය දියඇලි ආකෘතියට අමතරව සර්පිල ආකෘතිය, පුනර්කරණ වෘද්ධි ආකෘතිය, මූලාදර්ශ ආකෘතිය කියලා. ඔය ආකෘති තුනෙන් මොකක් ලිව්වත් හරි. දියඇලි ආකෘතියට අමතරව තියෙනවා සර්පිල ආකෘතිය, මූලාදර්ශ ආකෘතිය, පුනර්කරණ වෘද්ධි ආකෘතිය. හරි. ඒතර මොනවා හරි ආකෘතියක් ලිව්වොත් ලකුණු දෙන්න කියලා මාකින් ස්කීම් එකේ තියෙනවා. මේ වඩාත් හොඳම ආකෘතිය මොකක්ද? ඒ තුනෙන් වඩාත් හොඳම ආකෘතිය මොකක්ද? ඒ තුනෙන් වඩාත් හොඳම ආකෘතිය තමයි පුනර්කරණ වෘද්ධි ආකෘතිය. මේ පුනර්කරණ වෘද්ධි ආකෘතිය තමයි හොඳම. හරි ඔය තුනේ. මොකද ඒකෙදී කලින් පියවර වලට ආයිම ගිහිල්ලා පද්ධතිය වෙනස්කම් සිද්ධ කරන්න පුළුවන්. අපිට වැරදීමක් එහෙම සිද්ධ වුණොත් ඒක නිසා හොඳම එක පුනර්කරණ වෘද්ධි ආකෘතිය. මේක නම් හරිම ලේසි. මේ කෙවෙනි කීපය නම් කරන්න තියෙන්නේ. නේ? මේකේ උඩම තියෙනවා කෙවෙනිය මොකක්ද උඩම තියෙන එක? අල මයික් ඔන් කරලා පුතේ මාත් එක්ක කතා කරන්න පුළුවන්. මොකද උඩම තියෙන කෙවෙනිය. උත්තරයක් දෙන්නේ නැහැ නේ මට කවුරුත්. දැන් 2023 ඉඳගෙන මේ 22 නේ 23 ඉඳන් අර නියම ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කරනවා අධ්‍යාපනික ක්‍රමය වෙනස් කළා. 2023 O level ලියන ළමයින්ට එහෙම ක්‍රමයක් ක්‍රියාත්මක වෙනවා. හරි. දැන් ඒක ඔක්කොම වැඩ කටයුතු කරගෙන යන්නේ. අධ්‍යාපනයේ ක්‍රමය වෙනස් කරන ක්‍රමය කියන්නේ අර සිලබස් එකේ යම් යම් වෙනස්කම් සමහරට සිදු වෙයි. ඒ හරහා. ඒතර ගුරුවරයා වැඩිපුර කතා කරන්නේ නැහැ. ළමයා තමයි කතා කරන්නේ. ගුරුවරයා ෆැසිලිටේටර් කෙනෙක් පමණයි. පහසුකම් සපයන්නෙක් පමණයි. හැබැයි ඔයාලගෙන් නොකරේ ඔක වෙලාවට. මොකද ඔයාලා උත්තර දෙන්නේ නැහැනේ මාත් එක්ක කතා කරන්නේ නැහැනේ. අතර මම පහසුකම් සපයලා නෑ A level වෙනස් වෙන්නේ නැහැ පුතේ. A level දැම්ම වෙනස් වෙන්නේ නැහැ. මොකද මේ ප්‍රොෆෙසර්ස්ලා ඒකට කැමති නැහැ. වෙනස් කරන හදනවට. දැන් ඉන්නේ සිලබස් එක වෙනස් කිරීම සම්බන්ධයෙන් නෙවෙයි අලගේ ප්‍රශ්න දින ක්‍රමවේදය වෙනස් කිරීම සම්බන්ධයෙන් එයාලට පොඩි ගැටලුවක් තියෙනවා. A level වෙනස් වෙන්නේ නැහැ ඒක නිසා. හරි දැම්මම. හරි. සමහර කතා බහ කරලා ඉන්න ඕනි. වෙලාවට 2021 ළමයින්ගේ වෙනස් නොකර 23ෙම පටන් ගන්න. හරි ඒක හොඳයි. එහෙනම් මේ ළමයින්ට හරියන්නේ නැහැ මම කතා බහ කරන්නේ කවුරුවත් මාත් එක්ක. ඒක නිසා. හරි පළවෙනියෙන් තියෙන කෙවෙනිය තමයි සවුන්ඩ් ශබ්ද උපාංග කෙවෙනිය. දෙවෙනියට තියෙනවා මොකක්ද? දෙවෙනියට තියෙන කෙවෙනිය මොකද්ද? PS2. PS2 එකේ පුතේ කොළ පාටයි දම් පාටයි දෙකක් තියෙනවා. කොළ පාටයකට හයි කරන්නේ මොකක්ද? PS2 කොළ පාටයි දම් පාටයි දෙකක් තියෙනවා. කොළ පාටයකට හයි කරන්නේ මොකද්ද? මවුස් එක. දම් පාටයකට කීබෝඩ් එක හයි කරනවා. කොළ පාටයකට මූසිකය දම් පාටයකට කීබෝඩ් එක හයි කරනවා. දැන් පාට දෙන්නේ නැහැ පේපර් එකේ. නේ? ඊට පස්සේ ඊළඟ කෙවෙනිය මොකද්ද? HDMI. ඔය HDMI එක අඳුර ගන්න ලේසි මේ යටින් බලන්න පොඩ රවුම් ගතියක් තියෙනවා ඇතුළට නිරපු ගතියක් HDMI එකේ නේ ඊට පස්සේ පල්ලෙහිම තියෙනවා network port එමුන RJ45 එහෙම නැත්නම් ethernet port
මෙන්න ජාලකරණ කෙවෙනිය. එහෙම කියලා තියෙනවා. ඒතර මෙයානේ කාර්ය දේ සම්බන්ධයෙන් යතුරු පුවරුව සම්බන්ධ කරන්නේ network PS2 එකට. ඒ කියන්නේ උත්තරය ලියද්දී යතුරු පුවරුව සම්බන්ධ කිරීම කියලා කවුරු හරි ලියලා තිබුණත් ලකුණු දෙන්නේ නැහැ. හරිද? මේකේ උපදේශම දීලා තියෙනවා. එම එක් එක් කාර්යයට අදාළ කෙවෙනිය ගලපා කාර්ය අංකය ඉදිරියෙන් ගැළපෙන ලේබලය ලියන්න. ගැළපෙන ලේබලය ලියන්න. ඒතර කවුරු හරි යතුරු පුවරුව සම්බන්ධ කිරීම කියලා Q කියලා ලියලා තිබුණට ලකුණු දෙන්න බෑ. එයි එයා උපදේශ පිළිපදලා නැති නිසා. හරි. දැන් මෙතනින් ළමයි සමහරට එහෙම ලියලත් දන්නේ නැහැ. ඉතින් අංක 1 දැම්මා. එකට ඉස්සරහින් Q. අංක 2 බහුමාධ්‍ය ප්‍රක්ෂේපණ යන්ත්‍රය සම්බන්ධ කිරීම 2ට R. අංක 3 S. අංක 4 P. කොහොම තියෙන්න ඕනි. Q R S P කියලා වගේ තමයි එන්නේ කියන්නේ. අනුපිළිවෙලට එහෙම ලියන්නේ 1 2 3 4 දාලා ලියන්න. ඊළඟ එක වර්ණ ගණන පික්සලයට බිටු දෙකක්. යොදා ඇති රූපයක කියන්නේ එක පික්සල් එකක් එක පික්සල් එක ගබඩා කරන්න පුතේ බිටු 8ක් යනවා දෙකක් නේ 8ක්. හරි. එක පික්සල් එකකට. උතර මෙයා අහනවා මේ වෙනස් රූපයක වර්ණ කොපමණ සංඛ්‍යාවක් නිරූපණය කළ හැකිද? හරි. බිට් එකක් කියන්නේ පුතේ ඉලක්කම් කීයද? බිට් එකක් කියන්නේ 2යි. බිට් එකක් කියන්නේ බිංදුව හෝ 1. බිට් එකක් කියන්නේ ඉලක්කම් 2යි. ඒත් ඉලක්කම් 2 නම් එයාට පුළුවන් පුතේ අගයන් ලියන්න මේ වර්ණ නිරූපණය කරන්න මේක භාවිතා කරලා එයා බිටු 8ක් පාවිච්චි කරනවනේ. ඒතර බිට් එකක් කියන්නේ පුතේ 2යි. 8ක් පාවිච්චි කරනව නම් එයාට පුළුවන් 2 වෙනි බලයක් 2 වෙනි බලයක් වර්ණ නිරූපණය කරන්න. එකිනෙකට වෙනස් වර්ණ. හරි. කියන්නේ බිටු පික්සල් එකකට වැවන බිටු ප්‍රමාණය බලන්න. බිටු කියන්නේ බිටු එකක් කියන්නේ පුතේ බිට් එකක් කියන්නේ 1 හෝ බිංදුව. එතන ඉලක්කම් දෙකක් තියෙනවනේ. සා 2. ඒ වගේ බිටු 8ක් භාවිතයෙන් අගයන් කොච්චර නිරූපණය කළ හැකිද අහනවා වර්ණ. එතකොට 2 වෙනි බලයක් වර්ණ නිරූපණය කළ හැකි. උත්තරේ 2 කියලා කියන්නේ කීයද අගය? 256යි. හරි. 256යි. මේ 2 කියන එක භාවිතා කරන්නේ බිට් එකක් කියන්නේ 1 හෝ බිංදුව ඉලක්කම් දෙකක් නිසා. ඒ වගේ බිටු 8ක් යූස් කරනවා නම් පාවිච්චි කරනවා නම් 2 වෙනි බලයක් අගයන් ලිවිය හැකි වෙනවා. මතක තියාගන්න ඕනේ. ඊළඟ එක ඒතර උත්තර 256යි එයාට. ඊළඟ උත්තරය ඊළඟ ප්‍රශ්නේ පහත පෙන්වා ඇති වාක්‍ය වදන්සක සමුර්දුකාංග භාවිතයෙන් හැඩසව් ගැන්වීමට පෙර සහ පසු අවස්ථා සලකන්න. උත්තර හැඩසව් ගැන්වීමට පෙර සහ පසු අවස්ථා දෙක තියෙනවා. පෙර එක දිහා වලලා ලියන්න. කොහොමද හැඩසව් ගැන්වීමෙන් පස්සේ මොනවද කරපු වෙනස්කම් කියලා. මොනවද කරපු වෙනස්කම්? මෙයා බෝල්ඩ් කරලා තියෙනවා නේ. ඒ කියන්නේ COVID-19 කියන තද පෑ ගන්නවලා තියෙනවා. මේ අකුරු දකුණු පැත්තට ඇලවෙලා තියෙන චුට්ටක්. දැන් මගේ පේපර් එකත් කොහොමද ඇලවෙලා තියෙන්නේ මේක බැලුවම නම්. හරි. දකුණු පැත්තට ඇලවෙලා තියෙන්නේ. එතකොට අන්ඩර්ලයින් පාවිච්චි කරලා තියෙනවා. වචනේ යටින් ඉරක් ඇඳලා තියෙනවා. ඒ මොකද අන්ඩර්ලයින් එක තමයි හොඳ වචනේ යටින් ඉරක් ඇඳලා තියෙන එක අන්ඩර්ලයින්. අකුරු ඇල කරලා තියෙනවා ඉටලික් පාවිච්චි කරලා තියෙනවා. ඉටලික්. ඊට අමතරව බලන්න පිටේ පළවෙනි එකයි දෙවෙනි එකයි අතර අකුරු වල වෙනසක් තියෙනවද? අකුරු වල අකුරු වර්ගයේ වෙනසක් නැහැ. හැබැයි අකුරු වල ප්‍රමාණයේ වෙනසක් තියෙනවා. නේ? අර පළවෙනි වචන වලට වඩා දෙවෙනි වචන ටික ප්‍රමාණයෙන් විශාලයි. එහෙනම් උත්තරය bold italic underline ඊපස්සේ අකුරු වල ප්‍රමාණය. ඉංග්‍රීසි අකුරු වලින් ලියන්න A B C H කියලා ලියන්න ඕනේ. A කමාද දාලා ලියන්න A, B, C, H. A B C H කියන අවස්ථාවන් මේකට භාවිතා කරලා තියෙනවා. එකපාරට මීටින් එක මම මේ ක්ලෝස් කරලා ආයොන් උනේ. එහෙමම. හරි. ඒ කියන්නේ පුතේ සමහර ගොඩක් ළමයි ලියලා තිබුණේ ABC කියන එක විතරයි. එතකොට හම්බෙන්නේ ලකුණයි. හරි. ABC එක පුතේ වෙන අදාළ නැති එකක් ලියලා තිබුණොත් නේ ABC එක ඔයා ලියනවා G කියලා. හරි. එහෙම වුණොත් ලකුණු බිඳුවයි. ඔයා හරි උත්තර එක්ක
මේ වගේ වට වැරදි එකක් ලියුවොත් ලකුණු හම්බෙන්නේ නැත. ඔයා සමහර ටීචර් ගෙන් අහලා අනේ ටීචර් මේ හරියව තියෙනව නේද? එක ලකුණක් හරි දෙන්න කියලා සමහර ලකුණක් ඉල්ලගත්තොත් දන්නේ නැහැ. නේ? අනුකම්පාවෙන්. හරි. එහෙම නැත්නම් සාමාන්‍යයෙන් මේකෙදි හරි උත්තරය එක්ක වැරදි උත්තරයක් ලිව්වොත් ලකුණු 0යි. හරි. ඔයා උත්තර A B විතරක් ලිව්වත් ලකුණු එකක් ඔයාට දෙයි. මොකද ඔයා උත්තර හරි ඒවනේ විතරමනේ ලියලා තියෙන්නේ. නැත්නම් සමහර ළමයි කපටිකමට A B C D E වගේ ටිකක්ම ලියලා දානවා. උත්තර හරි යනවනේ පුතේ එතනින් කීපයක් කොහමද? නේ? ඒක නිසා නිවැරදි උත්තර විතරක් තිබුණොත් විතරයි ලකුණු හම්බෙන්නේ. ඒ එක්ක වැරදි උත්තරයක් ආවොත් ලකුණු 0යි. කල්පනාවෙන් ලියන්න ඕනේ. ඊළඟ එක මොකක්ද ඒ කියන්නේ පහත තීරු දෙක සලකන්න. PQRS වලට සුදුසු පද තෝරලා ලියන්න තියෙන්නේ PQRS වලට. උතර මෙතන තියෙනවා වසම් නාම සේවාදායකයා ලෝක ව්‍යාප්ත ජාලය IP ලිපිනය ඔපෙරා කියලා. වෙබ් අතරික්ෂුවකි. ඔය ඔපෙරා Google Chrome Mozilla Firefox Brave නේ ඔය වගේ තියෙන්නේ වෙබ් අතරික්ෂු. හරි වෙබ් අතරික්ෂු. උතර එකක් දන්නේ නැතත් අනිත්‍යවට උත්තර ලියාගෙන යන්නකො. එතකොට ඉතුරු වෙයි ගන්නට. වෙබ් ලිපිනේ IP ලිපිනයකට පරිවර්තනය කරයි. කවුද මේක කරන්නේ? DNS වසම් නාම සේවාදායකයා. අපි ඔක් කතා කරා ඕන තරම්. වෙබ් ලිපිනේ IP ලිපිනයට පරිවර්තනය කරන DNS වසම් නාම සේවාදායකයා. අන්තර්ජාලය සේවාවකි. ඔව් ලෝක ව්‍යාප්ත ජාලය www කියලා කියන්නේ අන්තර්ජාලය සේවාවක්. අපි අර අන්තර්ජාලය සේවාවන් කතා කරද්දී 11 වසරේ 3 වෙනි පාඩමේදී උඩින්ම කතා කරා www ගැන මුලින්ම. ලෝක ව්‍යාප්ත ජාලය විශ්ව විසිරි වියමන. ඊපස්සේ අන්තර්ජාලය ඇති පරිගණක අනන්‍යව හඳුනා ගනී. ඒක IP ලිපිනයක් භාවිතයෙන්. අන්තර්ජාලයේ තියෙන පරිගණක අනන්‍යව හඳුනාගන්නේ IP ලිපිනයකින්. උතර මෙතනදිත් එහෙමයි. ඉස්සෙල්ලා වගේමයි. P කියලා දැම්ම ලියන P වලට මොකද? ඔපෙරා. Q කියලා ලිව්වා. එතනට ලියන්න ඕනි වසම් නාම සේවාදායකය. R කියලා දැම්මා. එතනට ලියනවා ලෝක ව්‍යාප්ත ජාලය. S එතනට ලියනවා IP ලිපිනය. එයා දීපු උපදෙස් අනුවම උත්තර ලිවීමට වග බලා ගන්න ඕනි. නැත්නම් ලකුණු හම්බෙන්නේ නැත. ඊළඟට මෙන්න මේ ගොඩක් ළමයි වරද්දලා තිබුණා. හරියටම ලියපු ළමයි අඩුයි. ඒ කියන්නේ මේක එකක් හරි වරද්දලා තිබුණ බොහෝ ළමයි. ඉන්ටිජර් කියන්නේ මොනවද? දත්ත වර්ගයේ ඉන්ටිජර් වලට මොනවද අයිති? දැන් මට කියනකො මුලින් ඒ ටික. ඉන්ටිජර් වලට අයිති මොනවද? මම කියන කෙනා කියන්න. අංක 120. 120 ඉන්ටිජර් වලට අයිති මොනවද? 120 දිල්නෙත් මට කියන ඉන්ටිජර් වලට අයිති මොනවද? මම කියන ඔතනින් අගයන් නෙවෙයි. දිල්නෙත් වල සෝරි දිල්නෙත් මේ ඉන්ටිජර් වලට අයිති දත්ත වර්ග මොනවද කියලා අහන්නේ මම මේ. දිල්නෙත් ඉන්ටිජර් වලට අයිති දත්ත වර්ග. දැන් අපි සාමාන්‍යයෙන් කියන්නේ මෙන්න මේවා ටික තමයි අයිති කියලා. දානිෂ් කිසිම උත්තරයක් නැහැ නේ. හැලවමක් නැහැ. මේක දාලා ගිහිල්ලාද කොහෙටවත්? මනුජ ජයතිලක මිතුන් නදුනි ඉන්ටිජර් වලට අයිති මොනවද? මොකුත් අයිති නැද්ද? ඉන්ටිජර් කිව්වම් පුතේ යාට අයිති ධන හෝ ඍණ පූර්ණ සංඛ්‍යා. අනේක මතක තියාගන්න ඕනේ. ධන හෝ ඍණ පූර්ණ සංඛ්‍යා. රියල් වලට අයිති ධන හෝ ඍණ දශම සංඛ්‍යා. රියල් නම් ධන හෝ ඍණ දශම සංඛ්‍යා. ටෙක්ස්ට් වලට අයිති දැන් මේකේ පැස්කල් වල තියෙන ඒවා ඊට පස්සේ ඇක්සස් වල තියෙන ඒවා සියල්ල මේ දාලා තියෙනවා. ටෙක්ස්ට් වලට අයිති අකුරු ඉලක්කම් සංකේත සියල්ලම ටෙක්ස්ට් වලට අයිති. කරන්සි මුදල් වර්ග ඕන මුදල් වර්ගයක්. date or time දිනය හෝ වේලාවක්. බූලියන් කියන්නේ yes or no. true false කියන එක. බූලියන් කියනවා
yes or no and true false. හරි. ඒතර integer වලට මෙතනින් අයිති වෙන්නේ මොනවද? ඍණ 36 ඍණ 36 ඍණ ආයතරයි ඍණ 36 විතරයි. ඍණ 36 පමණයි දැන්ට අයිති. හරි. ඊට පස්සේ තව එකක් ගන්න පුළුවන්. 1998 45 63 751 කියලා තියෙන ඩෙන්ටිටි නම්බර් එකක් වගේ. ඒකත් ඉන්ටිජර් වලට අයිති. ඉන්ටිජර්. ඒතර ඉන්ටිජර් වලට අයිති ওই දෙක විතරයි. හරි. රියල් වලට අයිති. රියල් කියන්නේ ධන හෝ ඍණ දශම සංඛ්‍යා. රියල් වලට අයිති 12.556 ඒක රියල්. ඊළඟට ඍණ 4563.12856 ඒක රියල් දශම සහිත සංඛ්‍යා තියෙන්නේ. ටෙක්ස්ට් වලට අයිති ටෙක්ස්ට් අකුරු ඉලක්කම් සංකේත සියල්ල තියෙන දේවල් ටෙක්ස්ට් වලට අයිති. එහෙම නැත්නම් එතන ඉලක්කම් විතරක් තිබුණත් සමහර අවස්ථාවල ටෙක්ස්ට් වලට අයිති වෙනවා. මොකද ටෙක්ස්ට් වලට භාවිතා කරන දේවල් ප්‍රති අපි ගණනය කිරීම වලට යොදාගන්නේ නැහැ. ගණනය කිරීම වලට යොදාගන්නේ නැහැ. අතන මෙතන kamal@gmail.com එක ටෙක්ස්ට් අකුරු ඉලක්කම් සංකේත ගොඩක් ඒවා එකේ තියන්න පුළුවන් ටෙක්ස්ට්. ඊට පස්සේ එච්චරයි. තව එකක් තියෙනවා 0.112 යන්න එක ෆෝන් නම්බර් එක. ඇයි ඒක ටෙක්ස්ට් වෙන්නේ? 0.112 මේ ෆෝන් නම්බර් එක ටෙක්ස්ට් වෙන්න ඕනේ ඇයි? හේතුව මට කියන්න කවුරු හරි දන්නවනම්. ඒ පුතේ මේ ෆෝන් නම්බර් එක ටෙක්ස්ට් ලෙස සඳහන් කරන්න ඕනේ ඇයි? සේනානායක ඇයි මේක ටෙක්ස්ට්? ඔව් අන්න හරි. බිඳුව තියෙන නිසා මුලට බිඳුවක් තිබුණොත් පුතේ ඒක නම්බර් එකක් වෙන්න බෑ. නම්බර් එකක් නම් මුලට තියෙන බිඳුව එයා ඉබේම අයින් කර ගන්නවා. ඒතර මේක ටෙක්ස්ට් විය යුත්තේ මුලට බිඳුවක් තිබෙන නිසා. එතකොට ඒක ටෙක්ස්ට්. හරි. කරන්සි වලට අයිති වෙන්නේ හොඳට මතක තියාගන්න මුලට බිඳුවක් දාලා ඉලක්කමක් ආවොතින් ඒක අනිවාර්යෙන් ටෙක්ස්ට්. මොකද ඒක ඉන්ටිජර් නම්බර් ඒවට අයිති නෑ. හොඳට මතක තියාගන්න ඕනේ. කරන්සි ඩොලර් සයින් එක තියෙන රුපියල් කියන ඒවා කරන්සි. ඩොලර් 123 රුපීස් තියෙනවනේ මේ 15.35යි නේ 735යි ඒක. ඒවා කරන්සි. ඩේට් or ටයිම් දිනයක් තියෙනවා 3 ජනවාරි 2014 කියලා. ඒක ඩේට් or ටයිම්. තව එකක් තියෙනවා 1/3/2021 කියලා. ඒත් එකම දිනේ දෙවිදිහටම ලියලා තියෙනවා. ඒකත් ඩේට් or ටයිම්. බූලියන් කියන්නේ පුතේ මේ true false yes no on off එතන බූලියන්. මෙතන තියෙන true false කියලා. ඒක බූලියන්. කොහොම හරියටම ලියලා තිබුණා තමයි ලකුණු දෙකක් හම්බෙන්නේ. එකක් හරි වැරදුනොත් මම ලකුණක් අඩු කරා මම නම්. සමහර භාගෙත් අඩු කළා එකම වැරදුනා නම් දෙකක් විතර වැරදුනාම ලකුණක් අඩු කරා. හරි. මෙන්න මේක ගොඩක් ළමයි ඒකනේ. ගොඩක් ළමයි ලියපු ගොඩක් ළමයි වරද්දව ප්‍රශ්නයක්. ඔව් වෙනදා O level ICT කියන්නේ මුල්ම දවස්වල O level ICT මිට වඩා අමාරුයි. හරි. එතකොට ලොකු අර Pascal program නෙවෙයි. මොනවද flow chart වල ලොකු flow chart දෙනවා අඳින්න තනියම අඳින්න. ලොකු ව්‍යාජකයට දෙනවා තනියම ලියන්න. දැන් එහෙම දෙන්නේ නැහැ. දැන් දෙන්නේ හිස්තැන් ටිකක් පුරවන්න. නේ? මේ Excel වගේ වනම් ඊට වඩා අමාරු නෑ. මේ තරම් අමාරු නෑ. මේකත් අමාරු එකක් නන් නෙවෙයි. හරි. මේ තියෙන Excel ප්‍රශ්නේ හැමෝම වගේ ළමයි උත්තර ලියලා තිබුණා. හැබැයි හැමෝම වගේ එක කොටසක් හරි වරද්දලක් තිබුණා. මෙතන 11 ශ්‍රේණියේ සිසුන් මාර්ගගත අධ්‍යාපනය සඳහා සම්බන්ධ වන ආකාරය පිළිබඳව පසුගිය ජුනි මාසයේදී ලබාගත් දත්ත පැතුරුම්පත කොටසක්. උතර එයා අහනවා මෙන්න මෙහෙම තියෙන එකේ විස්තර. පේනවනේ වල 1 2 ශ්‍රේණිය වල මුළු ශිෂ්‍ය සංඛ්‍යාව, 1 ශ්‍රේණියේ මුළු ශිෂ්‍ය සංඛ්‍යාව, මාර්ගගත ඉගෙනීමට සම්බන්ධ වූ සංඛ්‍යාව, සම්බන්ධ නොවූ සංඛ්‍යාව නේ. ඔය වගේ තියෙනවා. එයා අහනවා පළවෙනි ප්‍රශ්نين අකුරැස්ස කලාපයේ යකුරැස්ස කියලා තියෙනවා. අකුරැස්ස කලාපයේ 1 සහ 2 ශ්‍රේණි වල මුළු ශිෂ්‍ය සංඛ්‍යාව B3 කෝෂයට ලබා ගැනීමට අදාළ ලියන ලද සමානය ශ්‍රිතය කෝෂය 1 කෝෂය 2 ආකාරයේ සූත්‍රයක් ලියන්නලු.
සමානය ශ්‍රිතය කෝෂය 1 කෝෂය 2 ආකාරයේ සූත්‍ර නැහැ. එයා සූත්‍රයක් ලියන්න කිව්වට තියෙන්නේ ශ්‍රිතයක්. නේ. ඒතර ශ්‍රිතය තමයි අපි ලියන්නේ. එයා සූත්‍රය කියලා කිව්වට. ඒතර මට කියන්න පුතේ 1 සහ 2 ශ්‍රේණි වල අකුරස්ස කලාපයේ ළමයි ඉන්නේ මොන සෙල් වලද මොන කොටු වලද? අකුරස්ස කලාපයේ 1 සහ 2 ශ්‍රේණි වල ළමයි ඉන්නේ මොන කොටු වලද? මෙන්න ඉන්න එක. මෙන්න එක ශ්‍රේණියේ සංඛ්‍යාව. මෙන්න දෙක ශ්‍රේණියේ මුළු ශිෂ්‍ය සංඛ්‍යාව. දැන් ඕනේ 1 සහ 2 ශ්‍රේණි වල මුළු ශිෂ්‍ය සංඛ්‍යාව ගන්නනේ. ඒතර ওই දෙක එකතු වෙන්න ඕනේ. ওই දෙක තමයි එකතු වෙන්න ඕනේ. ඒතර මේ දෙක එකතු කරන්න අර දැන් ශ්‍රිතයක් නෙහන්නේ. ඒතර ඒක සම් කියලා එකක් ලියන්න. කොහොමද ඒක ලියන්නේ? සම් කියන එක. ඒතර යා ලියන්න ඕනේ පුතේ. මෙතන අපිට C2 ඉඳන් G2 වෙනකන් ගන්න බෑ. මොකද මැද තියෙන්නේ වෙන වෙන ඉලක්කම්. නේ මැද තියෙන්නේ වෙන වෙන ඉලක්කම්. ඒ නිසා අපි ගන්න ඕනේ මෙන්න මෙහෙම ලියන්න ඕනේ අපි. සමානයි සම් වරහන් ඇතුලේ අපි වෙන වෙනම සෙල් දෙක ලියනවා. C3 කෝලන් දැම්මොත් පුතේ C3 කෝලන් දැම්මොත් ඔයා දන්නවනේ වෙනදී නේ C3 කෝලන් දැම්මොත් මාර්ගගත ඉගෙනීමට සම්බන්ධ වූ අය වෙනවම සම්බන්ධ නොවූ අය වෙනවම ප්‍රතිශතය ඔය සියල්ල එකතු වෙනවා. හරි ඒක නිසා අපි දානවා C3 ඊළඟට දානවා G3 කියලා. G3 කියලා. මෙන්න මෙහෙම තියෙන්න ඕනේ. සමානය සම් C3, G3. හැබැයි බහුතරයක් ළමයි ලියලා තිබුණේ කොහමද? සමානය සම් C3 G3 කියලා. ඒතර C3 සිට G3 දක්වා සියල්ලම අයිති වෙනවා. එහෙම වෙන්න බෑ. නේ? මෙහෙම තියෙන්න ඕනේ. මම ඔයාලට මේ පාඩම කියලා දෙද්දි 10 අවසරේදී බලන්න මේ හැම ප්‍රශ්නයක් ගාවින්ම ඔව් වැරදි. නදුනේ ඕක වැරදි. නිකම්ම සම් කියලා සම් කියලා එකක් ඇත්තෙන් නැහැ නදුනේ ඕකේ. නේ? සම් එක අනිවාර්යෙන් එන්න ඕන. ශ්‍රිතේ නම අනිවාර්යෙන් එන්න ඕනි. එතකොට මේ මම ඔයාලට කියලා දෙද්දි බලන්න හැම ප්‍රශ්නෙම ලියපු අර මුලින්මදී තාරිකාගේ ලකුණු වල එකතු හොයන්න. සමානය සම් එහෙම ලියලා ඇති. ඊට පස්සේ මම එකමාද දාත් ලියන්න කිව්වා. අපිට ඕකම වෙන වෙනම ලියන්නත් පුළුවන්. ඒතර කමාද දා ලියන්න එක දන්නවනම් මේක තේරුම් ගන්න පුළුවන් වෙන්න ඕනේ. ඕනේ C3 සහ G3 පමණක් එකතු කරන්න. ඒතර අපි ලිව්වා සමානය සම් C3, G3 කියලා. හරි. දැන් ඔක වාර විභාගෙදී වැරදුනාට කමක් නැහැ. දැන් එකපාර වැරදුනානේ. O level paper එකේ ඔය වගේක් આવුත් වරදින්න බෑ. මතක තියාගන්න ඕනේ. හරි. මේ පළවෙනි එකට උත්තරය. උත්තරේ සමාන ලකුණෙන් වම් පැත්තේ තියෙන බලන්න ප්‍රශ්න අංකය පමණයි. සමාන ලකුණෙන් වම් පැත්තේ තියෙන්න පුළුවන්. ප්‍රශ්න අංකය පමණයි. මතක තියාගන්න ඕනේ. ඊළඟ ප්‍රශ්නේ B3 කෝෂයට ලියන ලද සූත්‍රය හම්බන්තොට කලාපයට අදාළ අගය ලබා ගැනීම සඳහා D8 කෝෂයට පිටපත් කළ විට B8 කෝෂයේ දැක්වෙන ශ්‍රිතය සහිත සූත්‍රය. ඔතන සමහරලාට පේපර් එකේ ආවේ මෙහෙම. ඔක හම්බන්තොට කලාපයට දාලා පිටපත් කරාම B8 එහි දැක්වෙන සූත්‍රය ලියා දක්වන්න කියලා. දැන් උඩින් ලියුවේ පුතේ සූත්‍රයක්ද කලින් ප්‍රශ්නෙට? කලින් ප්‍රශ්නයට ලිව්වේ සූත්‍රයක්ද? නෑනේ. අපි කලින් ප්‍රශ්නයට ලිව්වේ ශ්‍රිතයක්. ඒතර ශ්‍රිතයක් ෆිල් හැන්ඩල් කරාම සූත්‍රයක් වෙනවද? ශ්‍රිතයක් ෆිල් හැන්ඩල් කරාම සූත්‍ර වෙනවද? එහෙම වෙන්නේ නැහැ. නේ ශ්‍රිතයක් ෆිල් හැන්ඩල් කරාම සූත්‍ර වෙන්නේ නැහනේ. සයි දෙවෙනි ප්‍රශ්نين අහන්නේ ෆිල් හැන්ඩල් කරා නම් කලින් ලියපු ක්‍රමය මේක. ශ්‍රිතයම තමයි. ඒතර හම්බන්තොට තියෙන්නේ B C8 සහ G8. ඒතර අපි ලියනවා හම්බන්තොටට දාලා උත්තරය සමානය සම් ෆිල් හැන්ඩල් කරාම මේ වෙනවා. සමානය සම් C8 නෙවෙයි සමාන වැරදුනා. C8, G8 කියලා. C8, G8. දැන් උඩ ප්‍රශ්නේ වරද්දපු ළමයි මේකත් වරද්දනවා. මොකද ඒකත් කෝලන් දාලා ලියන්නේ. එතකොට ලකුණු 4ක් නිකම්ම අඩු වෙනවා. ඒතර බලන්න ඔය ප්‍රශ්න දෙකම වැරදිලා නම් මෙච්චර ලේසි ප්‍රශ්න දෙකක්. ඔයාලට පේපර් එකට තව ලකුණු 4ක් එකතු කරගන්න තිබුණා. තව 4ක්. මේක ලියලා
හරි අය අත උස්සන්න පුතේ බලන්න. මේක ලියලා මේ කොටස් දෙක හරි අය. හරි මනුජ හරිනේ බොහොම හොඳයි. ඔව් හරි. නදුනි හරිනේ. හරි. මේක දිහා කල්පනාවෙන් බලපු ළමයි ඉන්නවා කීප දෙනෙක් එනවා. නේ? 4 දෙනෙක් ඉන්නවා. හරි. බොහොම හොඳයි ඒ අය. අනිත් අය හැමෝම ලියලා ඇත්තේ කෝලන් එක දාලා. එයා එතකොට දන්නවා මේකට සම් කියලා එන්නේ. එන සෙල් දෙක දන්නවා. හැබැයි ලියන ක්‍රමය දන්නේ නැහැ. නේ? ඒතර කෝලන් එක දැම්මොත් පුතේ මෙම ස්ථානයේ සිට මෙතනට C8 ඉඳලා G8 වෙනකන් ඔක්කොම අයිති වෙනවා. මේක හරියන්නේ නැහැ. මේක ඕනනම් තව ක්‍රමයකට ලියන්න පුළුවන්. දැන් මම වැරද්දක් දාලා තිබුණ එක ළමයෙකුට මගේ පන්තියේ. එයා මට ඇවිල්ලා මට ඇත්තටම මම වේගෙන් පේපර්ස් ටික බලුවා මාකින් ස්කීම් එකේ තියෙන පොඩි වැරදි අඩුපාඩු බලලා. ඒතර ළමයි ලියන අනිත් ක්‍රම ගැන හිතුවේ නැහැ. එක ළමයෙක් මට ඇවිල්ලා පෙන්නලා දුන්නා සර් මේක හරි නේද කියලා මම ලකුණු දුන්නා හරියක් දාලා. ඒ උත්තර දෙකටම එතකොට එයා ලියලා තිබුණේ මෙහෙමයි. සමානයි සම් වරහන් ඇතුලේ බෑ ඩොලර් දාලා ලියන්න බෑ. ඩොලර් එන්නේ නැහැ පුතේ. ඩොලර් එන්නේ මොකටද මේකට? මේක ෆිල් හැන්ඩල් කරද්දී වෙනස් වෙවි යන්න ඕන එකක්. ඩොලර් දැම්ම ගමන් වැරදි. ඩොලර් එන්නේ නැහැ මේවට. මේ බලන්න ඒ ළමයා ලියපු උත්තරේ සමානය සම් එයා ලියලා තිබුණා. අකුරු ඇස් එකට මම ලියන්නේ මේ මුල්ම ප්‍රශ්නෙට. මෙන්න මෙහෙම. මේක හරිද? මේක හරිද? අර යා කෙටි ක්‍රමයක් තියදී මහා දිග ක්‍රමයක් පාවිච්චි කරලා තියෙන්නේ. මේක හරිද? ඔව් මේකත් හරි. එක ශ්‍රේණියේ මුළු ළමයි ගාන කියලා කියන්නේ මේ මාර්ගගත අධ්‍යාපනයට සම්බන්ධ වූ පිරිසයි සම්බන්ධ නොවූ පිරිස එකතුවනේ මුළු ළමයි ගාන. උතර යාලින් සමානය සම් D3 E3. උද D3 සහ E3 වල තියෙන්නේ මාර්ගගත අධ්‍යාපනයට සම්බන්ධ වූ පිරිස නැති පිරිසයි. ඊපස්සේ යාලියලා තියෙන දෙක අවසරේ H3 I3. H3 එකේ ඉන්නව මාර්ගගත අධ්‍යාපනයට සම්බන්ධ වූ අය සම්බන්ධ නොවූ අය I3 එකේ. උතර ওই ටික එක තුනත් හරි උත්තරේ. ඔය මෙච්චර දිග ක්‍රමයක් ඕනේ නැහැ. එක ශ්‍රේණියේ මුළු ශිෂ්‍ය සංඛ්‍යාව දීලා තියෙනවා. කෙලින් සෙල් එක. සයිම ලියන්න පුළුවන්. හැබැයි ළමයි ලියප එකත් හරියක්. එහෙම. ඊළඟ එක අධ්‍යාපන කලාප 11යි පළමු ශ්‍රේණියේ දරුවන්ගේ මාර්ගගත අධ්‍යාපනයේ සහභාගීත්වයේ සාමාන්‍ය අගය ලබා ගැනීමට D15 කෝෂය සූත්‍රය සමානයි ශ්‍රිතය කෝෂය 1 කෝෂය 2 ආකාරයට ලියන්න. 11 ශ්‍රේණියේ පළමු ශ්‍රේණියේ දරුවන්ගේ මාර්ගගත අධ්‍යාපනය සඳහා සහභාගීත්වය සාමාන්‍ය අගය 11 අධ්‍යාපන කලාප 11යි. 11 ශ්‍රේණියේ අධ්‍යාපන කලාප 11යි. 11 කියන්නේ මේ මුළු ඔක්කොම වල වෙන්නේ නැති. බලමු. ඔව්. අධ්‍යාපන කලාප 11ක් නේ තියෙන්නේ. ඒතර මාර්ගගත අධ්‍යාපනයට සම්බන්ධ වූ සිසුන්ගේ ප්‍රතිශතය. ඒතරවල සමානයි ඇවරේජ් මේ ලියලා තියෙන එක ශ්‍රිතයක් සමානයි ඇවරේජ් මාර්ගගත අධ්‍යාපනයට සම්බන්ධ වූ පිරිස ඉන්නවා. C D3 D13 සමානයි ඇවරේජ් D3 D13 එහෙම එන්න ඕනේ. සමානයි ඇවරේජ් D3 D13 ඊළඟ එක මාර්ගගත අධ්‍යාපනය නොලබන පළමු ශ්‍රේණියේ දරුවන්ගේ ප්‍රතිශතය සෙවීම සඳහා F3 කෝෂයේ ලිවිය යුතු සූත්‍රය මාර්ගගත අධ්‍යාපනය නොලබන අයගේ ප්‍රතිශතය. උතර මාර්ගගත අධ්‍යාපනය නොලබන අයගේ ප්‍රතිශතය හොයන්නේ අධ්‍යාපනය ලබන අයට සාපේක්ෂව නේ. උතර එක ශ්‍රේණියනේ අහන්නේ. ඔව් පළමු ශ්‍රේණියේ. උතර අපි ලියනවා E3 මුළු ඔක්කොම වල අහන්නේ මේ කලාපයක් කියලා නෑනේ මේ ඔක්කොම වල අහන්නේ. අපි ලියනවා මෙහෙම E14 බෙදීම E14 බෙදීම D14 වැඩි කිරීම 100. ඔය විදිහට E14 බලමු මාකටිං ස්කීම් එකේ එහෙමත් කියන්නේ.
මට එහෙම උත්තරයක් මතක නැහැ ඒක. යාලියල් තියන්නේ E3 කියලා. මගේ අකුරු ඇස්සට කියලා අහලා නැහැ නේ පුතේ. මේ දින මාර්ගගත අධ්‍යාපනය නොලබන පළමු ශ්‍රේණියේ දරුවන්ගේ ප්‍රතිශතය සෙවීම සඳහා F3 කෝෂණ ලිවිය යුතු සූත්‍රය. මේක ප්‍රශ්නයට දීපු උත්තරේ නම් වැරදි හැබැයි. මාර්ගගත අධ්‍යාපනය නොලබන පළමු ශ්‍රේණියේ දරුවන්ගේ ප්‍රතිශතය කිව්වම හරි. මෙතන F3 කියලා තියෙනවනේ හරියට. ඒක ඇරලුවක් නෑ. හොඳ F3 කියලා තියෙනවා. මම ඒක දැක්කේ නේ. F3 කෝෂණ ලියන්න තියෙන. එතකොට හරි. නැත්නම් මේ මාර්ගගත අධ්‍යාපනය නොලබන පළමු ශ්‍රේණියේ දරුවන්ගේ ප්‍රතිශතය කොත් ඔක්කොගෙම හොයන්න ඕනේ. මේක F3 කෝෂණ කියලා තියෙනවා. මට ඒක මම දැක්කේ නෑ ඒක. F3 කෝෂණ නිසා ප්‍රශ්නයක් නෑ. E3 බෙදීම C3 මුළු සංඛ්‍යාවට සාපේක්ෂව වන E3 බෙදීම C3 වැඩි කිරීම 100. මේ ආකින ස්කීම් එකේ දීලා තියෙන මෙන්න මෙහෙම උත්තරයක්. ඒකම තමයි මෙන්න මෙහෙම දීලා තියෙන්නේ. සමානයි E3 බෙදීම C3 වැඩි කිරීම. කවුරු හරි මෙහෙම උත්තර ලිව්වද? මෙහෙම ලිව්වද කවුරු හරි? ඔය 100ට 100 කියලා දැම්මද කවුරුවත්? එහෙනම් දැම්ම ළමයි නෝන අත ඔස්සන්න. 100ට 100 කියලා දැම්මනම් මේක වැරදි. හරිද? 100ට 100 දාන්න බෑ. වැඩි කරන්නේ 100න් පමණයි. දැන් මාකින ස්කීම් එකේ දීලා තියෙන 100ට 100 සමහරලාට ඔයාලා හරි දාලා තියෙද්ද නැහැ ඒකට. හැබැයි එහෙම වුණාට ඒක වැරදි. හොඳට මතක තියාගන්න ඕනේ. 100න් පමණයි වැඩි කරන්නේ ප්‍රතිශතය හොයන්න. ප්‍රතිශතය හොයන්න වැඩි කරන්නේ 100න් පමණයි පුතේ. මතක තියාගන්න ඕනේ. හරි. ඔන්න ඔහොම විතරයි උත්තරේ තියෙන්න පුළුවන්. සමහර ළමයි 100ට 100 කියලා දානවා. එහෙම දැම්මනම් වැරදි. මතක තියාගන්න. දැන් එහෙම දාලත් ලකුණු දීලා තියෙනවනම් තව ලකුණු දෙකක් අඩු කරගන්න. ඕකෙන්. එහෙම දාලා ලකුණු දීලා තියෙනවනම් දැන් මම පේපර් එක බලුවා නම් තව දෙකක් අඩු කරලා එහෙනම් හම්බෙන්නේ. හරි. ඊළඟ ප්‍රශ්නේ තව එකක් තිබුණානේ. අකුරස්ස කලාපයේ මාර්ගගත අධ්‍යාපනය ලබන දරුවන්ගේ සහ නොලබන දරුවන් පිළිබඳව සැසඳීමක් කිරීමට සුදුසු ප්‍රස්ථාර වර්ග දෙකක්. මේකට භාෂා කියන්නේ දඬු ප්‍රස්ථාර, තීර ප්‍රස්ථාර, වට ප්‍රස්ථාර මේ හැම එකම හොඳයි. මොකද වට ප්‍රස්ථාරයකනොත් පුළුවන් මාර්ගගත අධ්‍යාපනය ලබන අය සහ නොලබන අය පැහැදිලිව පෙන්වන්න. උතර මේකට නම් වට ප්‍රස්ථාර, තීර ප්‍රස්ථාර, දඬු ප්‍රස්ථාර ඔය සියල්ල, රේඛීය ප්‍රස්ථාර ඔය සියල්ල භාවිතා කරන්න පුළුවන්. හරි. හැබැයි හොඳම ඒ කියන්නේ දැන් මේ අවස්ථාවේ නම් අපි සාමාන්‍යයෙන්ම සංසන්දනයේට භාවිතා කරන වැඩිපුර භාවිතා කරන්නේ තීර ප්‍රස්ථාර සහ දඬු ප්‍රස්ථාර කියන ඒවා. හරි. ඔය ප්‍රස්ථාර වර්ග දෙකක් ලියන්න ඕන එකක් නෙවෙයි. සමහර ළමයි එකක් ලියලා නිකන් ඉන්නේ. දෙකක් ලියන්න කියලා තියෙන ප්‍රශ්න. ඊළඟ ප්‍රශ්නේ ඔය Tamanට තියෙන ගැටලු ඉදිරිපත් කරන්න. 100ට 100 වැරදි පුතේ. දැන් ඔයාලා ගණන් වලදී 100ට 100 දාන වෙච්ච සමාට 100ට 100 කියන්නේ පුතේ අගේ එකයිනේ. නේ? ඔය 100ට 100 කියන percentage එක දැම්මොත් අගේ එකයි. 100 බෙදීම 100. ඒතර 100න් වැඩි වෙන්නේ නැහැ. එකෙන් වැඩි වෙන්නේ. ඒතර මේක 100න් වැඩි කරන්න ඕනේ. උත්තරය හොයා ගන්න නම්. ගණිතයේදී ඔබ දාන වෙච්ච සමහරලාට. හැබැයි කම්පියුටර් එකේ එහෙම දැම්ම ගමන් උත්තරේ වර්ධිනවා. එයා ගාන හදලෙද්දි. නිසා එහෙම වෙන්න බෑ. හරි 100ට 100 දාන්න බෑ. දැන් මතක තියාගන්න හොඳට ඒක. 100ට 100 කියන අගේ එකයි. ඒකයි.
බැංකුවක අධ්‍යක්ෂකවරිය වන දිල්නි මහත්මිය එහි දැනට පවතින පරිගණක පද්ධතියේ ගැටලු හේතුවෙන් නව පද්ධතියක් නිර්මාණය කර පිහිටුවීමට තීරණය කරන ලදී. මේ ප්‍රශ්නට උත්තරය ලියවන ලකුණු 10න් 10ම තියෙන ළමයින්ට. ගොඩක් අයට. හරි. එතකොට මම සාමාන්‍යයෙන් ඔයාලට කියනවනේ Excel ප්‍රශ්නේ, Access ප්‍රශ්නේ, flow chart ඒව කරන්න කියලා. හරි. HTML එක ඒව බලන්න. දැන් සමහරට මේ ප්‍රශ්නත් හොඳට කියවලා බලන්න ටිකක් ද පේපර් එකේ කියවන්නත් අමතර කාලය විනාඩි 10කුත් දෙනවනේ. උතර මේ ප්‍රශ්න සමහරලාට හරිම ලේසි වේවි. ඔය මොනවද මේ පද්ධති සංවර්ධන ජීවන චක්‍රය සම්බන්ධයෙන් දෙන ප්‍රශ්නය. සම දැන් මේක හරිම ලේසි එකක්. ලියපු හැමෝම වගේ ලකුණු 10ම ගන්න තිබුණා. නව පද්ධතියක් නිර්මාණය කරන්නේ මෙම පද්ධතිය නිර්මාණය කිරීම සඳහා තෝරා ගන්නා ලද්දේ ස්මාර්ට් IT ආයතනය වන අතර එහි පද්ධතිය නිර්මාණය පිළිබඳව කළමනාකරුවන් සමන් මහතා ඒ සඳහා පියවර කිහිපයකින් පද්ධතියක් සම්පූර්ණ කළ හැකි බව පවසන ලදී. ඒ පියවර මොනවාද? ඉන් දෙකක් සඳහන් කරන්න. පියවර දෙකක් පද්ධති සංවර්ධන ජීවන චක්‍රයේ ඕන පියවරක් කියන්න. හරි දෙකක්. උතර මම ඔයාලගෙන් පන්තියේදී ඔයාලට මතක ඇති හැම ළමයෙක්ගෙම පද්ධති සංවර්ධන ජීවන චක්‍රයේ පියවර ටික අහලා ඇති. නේ? එතකොට ඔයාලා නිකන් ගිරව් වගේ ගාන්ටේ ටික කියාගෙන යන්නේ නැති. දරුවෝ මතක තියෙන්න ඕනේ. පද්ධති සංවර්ධන ජීවන චක්‍රයේ පියවර මුලින්ම අපි අර ගෙයක් හදනවා නම් එහෙම අපි කරන අවශ්‍යතාව හඳුනා ගන්නවා. පළවෙනි පියවර අවශ්‍යතාව හඳුනා ගැනීම. ඊට පස්සේ ප්ලෑන් එකක් හදනවා, විසඳුම් සැලසුම් කරනවා. ඊට පස්සේ ගේ හදනවා. ඒ කියන්නේ පද්ධතිය නම් කේතකරණය කරනවා. නේ? ඊට පස්සේ අපි පේපර් එකට උත්තර ලියුවට පස්සේ නේ අපි ඒක පරීක්ෂා කරලා බලනවා ලියපු ඒවා හරිද වැරදි තියෙනවද එහෙම කියලා. පරීක්ෂා පද්ධති පරීක්ෂා කිරීම සහ දෝෂිවත් කරනවා. දෝෂිවත් කිරීම. ඊට පස්සේ පද්ධතිය ගෙනලා හයි කරනවා, පිහිටුවනවා. ඊට පස්සේ ටික කලක් යද්දී පද්ධතිය නඩත්තු කරන්න වෙනවා. උතර මතකයි පියවර 6 අවශ්‍යතා හඳුනා ගැනීම, විසඳුම සැලසුම් කිරීම, විසඳුම කේතකරණය කිරීම, විසඳුම පරීක්ෂා කිරීම සහ දෝෂිවත් කිරීම, පද්ධතිය පිහිටුවීම, පද්ධතිය නඩත්තු කිරීම කියලා. පියවර 6යි. උතරහනවා ওই පියවර 6න් දෙකක් මොනවා හරි ලියන්න. ලකුණු හම්බෙනවා. ස්මාර්ට් IT ආයතනයේ පද්ධති විශ්ලේෂක මම කලින් කිව්වනේ. පද්ධති විශ්ලේෂක බුද්ධික මහතා මෘදුකාංග හඳුනා ගැනීම, අතුරු මුහුණත් සැකසුම, පද්ධතිය ක්‍රියාත්මක කිරීම සඳහා වඩා සුදුසු මෘදුකාංග තෝරා ගැනීම සිදු කළ යුතු බව පවසන ලදී. ඔය මං කියව පියවරේ නෙවෙයි දැන් එයා ඉන්නේ. මෘදුකාංග හඳුනා ගැනීම, අතුරු මුහුණත් සැකසුම නේ පද්ධතිය ක්‍රියාත්මක කිරීම සඳහා අවශ්‍ය දෘಢාංග තෝරා ගැනීම ඒව කරනවා. අන මෙයා මොන පියවරේද ඉන්නේ? මෙයා ඉන්නේ විසඳුම සැලසුම් කිරීමේ පියවරේ. මෘදුකාංග සංඝටක හඳුනා ගන්න එක, මෘදුකාංග නිර්මිතිය හඳුනා ගන්න එක, අතුරු මුහුණත් සැලසුම, දත්ත සමුදාය සැලසුම මේ සියලු දේවල් කරන්නේ මොනද විසඳුම සැලසුම් කිරීමේ පියවරේදී. පද්ධති පරීක්ෂණයේදී හඳුනා නොගත් ගැටලු පද්ධතිය ක්‍රියාත්මක කිරීමේදී පැන නැගී ඇතිබුණි. ඒ සඳහා සුදුසු පිළියම් සැකසීම පිළිබඳව කටයුතු කරමින් සිටින්නේ නම් ඔවුන් පසුවන පියවර කුමක්ද? පද්ධති සැලසුමේදී හඳුනාගත්තේ නැති ගැටලු මේ කියන්නේ. ඒ පද්ධති පරීක්ෂාවේදී හඳුනාගත්තේ නැති ගැටලු. ඒතකොට ඒ කියන්නේ මේ අපි ඉන්නේ මොනවද පද්ධතිය නඩත්තු කිරීමේ පියවරේදී. පද්ධතිය නඩත්තු කිරීමේ පියවරේ තමයි අපි ඉන්නේ. 3 දොර ලකුණු එක එක හම්බෙන්නේ කොටස් දෙකට. 3 මාස 6කින් පසුව යෙදුණු හමු වීමකදී ස්මාර්ට් IT ආයතනය විසින් පද්ධතිය පිහිටුවීම පිළිබඳව බැංකුවේ අධ්‍යක්ෂක මණ්ඩලය දැනුවත් කරන ලදී. ඔවුන් විසින් තෝරා ගැනීමට සුදුසු පද්ධති පිහිටුවීම කුමක්ද? දැනට ඒගොල්ලන්ගේ ආයතනයේ පද්ධතියක් තියෙනවා. ඒතර ඔවුන් තෝරගන්න සුදුසු පද්ධති පිහිටුවීම තමයි මොකද්ද? සමාන්තර පිහිටුවීම. ඔවුන් තෝරගන්න හොඳ පද්ධති පිහිටුවීම තමයි සමාන්තර පිහිටුවීම. හේතුවත් කියන්න ඕනේ. ඔක උත්තරේ විතරක් ලවයි ලියලා තියෙන ලකුණු එකයි. ලකුණු දෙකක් හම්බෙන්න නම් හේතුවත් කියන්න. හේතුව දැනට පවතින පද්ධතිය සහ අපි අනව පද්ධතිය දෙකම අපි කාලයක් සමාන්තරව ක්‍රියාත්මක කරගෙන යනවා. මේකෙදි අපිට දැනට පවතින පද්ධතියේ අපි නව පද්ධතියේ අඩුපාඩු සම්බන්ධයෙන් අධ්‍යයනය කරන්න පුළුවන්. පද්ධති දෙකම සංසන්දනය කරලා
හරි උත්තර මේකෙන් ලැබෙනවද? එතකොට අපිට පද්ධතිය පිළිබඳ විශ්වාසයක් ඇති වුණාම අපිට පුළුවන් පැරණි පද්ධතිය නවත්තලා දාන්න. මේක තමයි හේතුව. අපිට අවදානම අඩුයි. සමාන්තර පිටුවීම කරන එක. තව විදිහකට කිව්වොත්. එතකොට මේ පේපර් එකේ අහුවොත් මෙහෙම සමාන්තර පිටුවීමේ අවාසියක් කුමක්ද කියලා. සමාන්තර පිටුවන එකේ අවාසි මොනවද? පද්ධතිය සමාන්තරව ක්‍රියාත්මක කිරීමේ අවාසි කාටද කියන්න පුළුවන් අවාසියක්. පේපර් එකේ වාසියක් සහ අවාසියක් දක්වන්න ඇහුවා. අවාසියක් තමයි පුතේ මේ පද්ධති දෙකම ක්‍රියාත්මක කරන් යන එක ආයතනයේ පිරිවැය වැඩියෙන් දරන්න වෙනවා. වියදම වැඩි. නෙමෙයි අවාසිය. සමාන්තර ක්‍රියාත්මක කිරීමේ අවාසිය ආයතනයේ වැඩි වියදමක් දරන්න සිද්ධ වෙනවා. 4 ස්මාර්ට් IT ආයතනයේ ඇති කාර්යක්ෂමතාවය සහ පිටවන ලද පද්ධතියේ ගුණාත්මකව ඉහළ නිසා අදාළ බැංකුව විසින් තම පාරිභෝගිකයින්ට පහසු වන පරිදි ජංගම දුරකථන යොදවුම්ද නිර්මාණය කිරීමට තීරණය කරන ලදී. පද්ධතිය නිර්මාණය කරන අතරතුර යම් යම් වෙනස්කම් සිදු කරමින් සංවර්ධනය කිරීමට ස්මාර්ට් IT ආයතනය කැමැත්ත පළ කරන ලදී. මේ සඳහා ස්මාර්ට් IT ආයතනය තෝරා ගන්නා ලද පද්ධති සංවර්ධන ආකෘතිය කුමක්ද? පද්ධතිය ක්‍රියාත්මක කරගෙන යන අතරතුරදී පද්ධතියේ යම් යම් වෙනස්කම් සිදු කරමින් පද්ධතිය ගොඩනගන්න සපෙන සංවර්ධන ආකෘතිය තමයි පුනර්කරන වෘද්ධි ආකෘතිය. ඒක තමයි හොඳම. පුනර්කරන වෘද්ධි ආකෘතිය හේතු දක්වන්නක් තියෙනවා. පුනර්කරන වෘද්ධි ආකෘතියේදී කලින් පියවරකට උනත් ගමන් කරමින් පද්ධතිය වෙනස්කම් සිද්ධ කළ හැකි නේ. එනේ අපිට අවශ්‍ය ප්‍රතිඵලය ලැබෙන තෙක් අපිට අවශ්‍ය පද්ධතිය ලැබෙන තෙක් පද්ධතිය සංවර්ධනය කරමින් ගමන් කරන්න පුළුවන් පුනර්කරන වෘද්ධි ආකෘතියේදී. ඒ නිසා මේගොල්ලෝ ඒක තෝරගන්න ඇතේ කියලා අපි හිතනවා. හරි. 5 ඔයි කෙටි උත්තරය ලියවම ලකුණු හම්බ වෙනවා. දැන් මම කියපු. උනම් මහා දිග උත්තර ලියන්න පුළුවන්. ඉතින් ලකුණු හම්බෙන්නේ අදාළ කරුණු තිබුණොත් පමණයි. ස්මාර්ට් IT ආයතනය විසින් නිර්මාණය කර අවසන් කරන ලද ජංගම දුරකථන යොදවුම බැංකු පාරිභෝගිකයන්ට ලබා දී එය භාවිතා කරන්න ඉඩ හැර ඔවුන්ගෙන් මේ පිළිබඳව අදහස් දැන ගැනීමට කටයුතු කරමින් පවතී. ඔවුන් විසින් මේ පසුවන්නේ කුමන පරීක්ෂාවෙහිද? ඔවුන් පසුවන්නේ ප්‍රතිග්‍රහණ පරීක්ෂාවේදී. ප්‍රතිග්‍රහණ පරීක්ෂාවේදී තමයි අපිට පද්ධති පරිශීලකයෝ පද්ධතිය පරිහරණය කරන්නේ. උදාහරණයක් දැන් අපි ඔපරේටින් සිස්ටම් එකක් එහෙම නිර්මාණය කරොත් ආයතනයක් ඔවුන් මේකේ බීටා වර්ෂන් එකක් දෙනවා. ඔපරේටින් සිස්ටම් එක ඇත්තරම රිලීස් කරන්න කලින් පරිශීලකයන්ට කියනවා මේක පාවිච්චි කරන්න. ඔයාලා පාවිච්චි කළා කියන අඩුපාඩු තියෙනවනේ. අන්න අදාළ ආයතනය ඒ අඩුපාඩු නිවැරදි කරනවා. ඉක්මනට. ඊට පස්සේ මාස 6-7ක් ගිහලා තමයි සමන 6කින් විතර තමයි අර ඔපරේටින් සිස්ටම් එක රිලීස් කරන්නේ ඇත්තරම. හරි ඒ වගේ. මෙතනදිත් එහෙමයි. ප්‍රතිග්‍රහණ පරීක්ෂාව දීලා තියෙන පද්ධති පරිශීලකයින්ට ඒගොල්ලෝ පද්ධතිය පරීක්ෂා කරලා අදහස් දක්වාවි. ඒ අනුව පද්ධතිය වෙනස් කරන්න පුළුවන්. මිට පෙර සිදු කරන පරීක්ෂාව තමයි පද්ධති පරීක්ෂාව. මොකද අදාළ ආයතනය විසින් පරීක්ෂා කිරීමේ ආකාර 3ක් කරනවා. ඒකක පරීක්ෂාව, සමස්ත පරීක්ෂාව, පද්ධති පරීක්ෂාව කියලා. ඉතින් පෙර සිද්ධ කරන පරීක්ෂාව තමයි පද්ධති පරීක්ෂාව කියන එක. හරි. ඔකාරිම ලේසි ප්‍රශ්නයක්. හැම ළමයම වගේ ලියපු ලකුණු 10ක් අරගෙන තිබුණා. නේ? ලියපු ගොඩාක් අය. මෙන්න ඩේටාබේස් එක. මේකත් ළමයි ලකුණු වරද්දලා තිබුණ සමහර කොටස්. දිමන්ත මහතා විසින් මෝටර රථ මිලදී ගෙන දිමන්ත කරන්නේ මෝටර රථ මිලදී ගෙන නැවත විකුණනවා. නේ? ඒ දත්ත සමුදායක් තියෙනවා. සැපයුම් කරුවන්ගෙන් ඒ කියන්නේ විවිධ පුද්ගලයන්ගෙන් ලබා ගන්න මෝටර රථ පාරිභෝගිකයන්ට විකුණලා ඒ සියලු තොරතුරු ඔය දත්ත සමුදාය තැන්පත් කරනවලු. මෙන්න වගුවක් තියෙන මෝටර රථ වගුව නිලන්ත ගාව තියෙන දිමන්ත ගාව තියෙන මෝටර රථ දැනට තියෙන ඒවා. ඒ මෝටර රථ අංකය තියෙනවා, වර්ගය, නිෂ්පාදිත වර්ෂය, ලබාගත් මිල. ওই දේවල් ටිකක් තියෙනවා. ඊළඟ පිටි ටික බලමු. මෙන්න ඊළඟ වගුව
සැපයුම් කරු තොරතුරු වගුව. මුලින් පුතේ වගු ටික හොඳට බලන්න. ප්‍රශ්නේ කියවන්නත් කලින් බැලුවත් කමන්නේ. ඊට පස්සේ ප්‍රශ්නේ කියවලා ආයි බලන්න වගු ටික. හරි. සැපයුම් කරු තොරතුරු වගුවේ තියෙනවා මේ දිමන්තට වාහන සපයන අය. මම දිමන්ත ගාවට වාහනයක් දැම්මනම් විකුණන මම සැපයුම් කරුවෙක්. සැපයුම් කරුවන 4 දෙනෙක් ඉන්නවා. ඒගොල්ලන්ට සැපයුම් කරුව අංකයක් දීලා තියෙන 1 2 3 4 එන විදියට. يعني S2001 S2002 මේ විදිහට පිළිවෙලට සැපයුම් කරුගේ දුරකථන අංකයක් තියෙනවා. පාරිභෝගික තොරතුරු වගුව. මම දිලන්තර වාහනයක් දුන්නා මගේ ආයතනය විකුණන්න කියලා. තව කවුරු හරි දිලන්ත ගාවට ඇවිල්ලා වාහනයක් මිලදී ගන්නවා. ඒතර එයා පාරිභෝගික තොරතුරු වගුවේ තමයි එයා ඉන්න ඕනේ. ඒක දින පාරිභෝගික අංකයක්, පාරිභෝගිකයාගේ නම, පාරිභෝගික දුරකථන අංකය. ඊපස්සේ විකුණුම් තොරතුරු වගුව. දිලන්තගෙන් කවුරු හරි ඇවිල්ලා වාහනයක් ගත්තනම්, මේ පාරිභෝගිකයෙක් වාහනයක් ගත්තනම් දිලන්ත විකුණුම් තොරතුරු වගුවේ දානවා. මෙන්න මම වාහනයක් විකුණුවා කියලා. දිමන්ත වාහනයක් විකුණුවා කියලා. ඒතර ඒකේ තියෙන පාරිභෝගික අංකය, සැපයුම් කරුගේ අංකය, කවුද මේ වාහනය සැපෙව්වේ? තමයි මෝටර රථ අංකය, විකුණුම් මිල කියලා දෙකක්. තුනක් හතරක්. හරි. දැන් අපි ප්‍රශ්න බලමු. ප්‍රාථමික අතුරු දෙකක් වගුව සහිතව ලියා දක්වන්න. එතන මේ වගුවේ නම සහිතව ලියන්න කියලා කියන්නේ. ඒතර අනිවාර්යෙන් පුතේ වගුවේ නම තිබිය යුතුමයි. එකම වගුවේ ප්‍රාථමික අතුරු දෙකක් තිබුණාත් ඔයා වගුවේ නම දෙපාරක් ලියලා ලියන එක තමයි හොඳම. හරි හොඳම එක. ඒතර වගුවේ නම ලිව්වා. බලමු ප්‍රාථමික අතුරු මොනවද කියලා. මෝටර රථ වගුවේ ප්‍රාථමික අතුරක් තියෙනවද? ඔව්. මෝටර රථ අංක එකිනෙකට වෙනස්. අන්න ඒක ප්‍රාථමික අතුරක් විදිහට ගන්න පුළුවන්. ඒතර මෝටර රථ තොරතුරු වගුව කියලා ලිව්වා. මෝටර රථ අංකය. මෝටර රථ තොරතුරු වගුව, මෝටර රථ අංකය ප්‍රාථමික අතුර. ඊළඟ වගුව බලමු. සැපයුම් කරු තොරතුරු වගුව, සැපයුම් කරු අංකය ප්‍රාථමික අතුර. පාරිභෝගික තොරතුරු වගුව, පාරිභෝගික අංකය. ඒ වගේ ප්‍රාථමික අතුරු ලියන්න පුළුවන්. මෝටර රථ වගුවේ මෝටර රථ අංකය, සැපයුම් කරු තොරතුරු වගුවේ සැපයුම් කරු අංකය, සැපයුම් අංකය. හරි දෙකයි නේ අහන්නේ, ওই දෙක ලියමු. ඊළඟ ප්‍රශ්නේ. මෙහි සංයුක්ත අතුරක් තිබේද? තිබේ නම් එම වගුව සහ අදාළ ක්ෂේත්‍ර මොනවාද? සංයුක්ත අතුරක්. සංයුක්ත අතුර කිව්වේ පුතේ රෙකෝඩයක් තනි ක්ෂේත්‍රයකින් අඳුන ගන්න බැරි නම්. රෙකෝඩයක් අර තනි තීරුවකින් තනි ක්ෂේත්‍රයකින් අඳුන ගන්න බැරි නම් අපි ක්ෂේත්‍ර දෙකක් හෝ කිහිපයක් පාවිච්චි කරනවා. රෙකෝඩයක් තනි ක්ෂේත්‍රයකින් අඳුන ගන්න බැරි නම් අපි ක්ෂේත්‍ර දෙකක් හෝ කිහිපයක් භාවිතා කරනවා. අනේම ක්ෂේත්‍ර දෙකක් හෝ කිහිපයක් භාවිතා කරන අවස්ථාවලදී අපි යාට කියනවා සංයුක්ත ප්‍රාථමික අතුර කියලා. දැන් මේ මගේ පන්තියේ අපිට නමින් අඳුන ගන්න බෑ තමයි. මම සාමාන්‍යයෙන් නමනේ කියන්නේ. එකම නම තියෙන දෙන්නෙක් හිටියොතින් මම කියනවා මෙන්න රිච්මන්ඩ් විද්‍යාලයේ මනුජ, රිච්මන්ඩ් විද්‍යාලයේ මනුජ. ඒ විදිහට. ඒතර මට නමින් අඳුර ගන්න බැරි නම් එකම නම තියෙන දෙන්නෙක් ඉන්නව නම් මම තවත් ක්ෂේත්‍රයක් භාවිතා කරනවා. ඒ විදිහට. එක ක්ෂේත්‍රයකින් අඳුර ගන්න බැරි අවස්ථාවල තවත් ක්ෂේත්‍රයක ද සංයුක්ත ප්‍රාථමික අතුර කියලා කියන්නේ. ඒතර මේකේ පුතේ පළවෙනි වගේ අපි සංයුක්ත අතුරක් භාවිතා කරන්නේ නැහැ. ඕන නම් ඒ කියන්නේ මොකද ඒකේ ප්‍රාථමික අතුරක් තියෙනවනේ. ඒ නිසා අපි තව ක්ෂේත්‍රයක් භාවිතා කරන්න උවමනා නැහැ. ඒතර දෙවෙනි වගේ තුන්වෙනි වගේ හැම එකටම ප්‍රාථමික අතුරු තියෙනවා. එහෙම නැති අවස්ථාවල සංයුක්ත අතුරක් භාවිතා කරන්නේ. අන්තිමට තියෙන වගේ බලන්නකෝ. විකුණුම් තොරතුරු වගුව. ඒකේ පාරිභෝගික අංගයේ ප්‍රාථමික අතුරද? නැහැ. එකම පාරිභෝගිකයට පුතේ ආයි වාහන මිලදී ගන්න බැරිද? පුළුවන්. නිසා ඒක ප්‍රාථමික අතුර වෙන්නේ නැහැ. දැන් මේ වගේ නම් දත්තනෝ නම් ඒ වගේ. හැබැයි එහෙම වෙන්නේ නැහැ. සැපයුම් අංකය නැහැ. ඔය සැපයුම් අංකය කියලා කියන්නේ එකම මිනිස්සයට වාහන කීපයක් සපයන්න පුළුවන්. එතකොට අපිට සැපයුම් අංකය පාරිභෝගික අංකය දෙක ගන්න පුළුවන්ද? පාරිභෝගික අංකයයි සැපයුම් අංකයයි දෙක ගන්න පුළුවන්ද අපිට සංයුක්ත ප්‍රාථමික අතුර කියලා? බෑ. එහෙම ගන්න බෑ. ගොඩක් ළමයි ලියලා තිබුණ ওই දෙක තමයි. ඇයි ගන්න බැරි? එකම පාරිභෝගිකයාට ඒ කියන්නේ මේ එකම පාරිභෝගිකයාට එකම සැපයුම් කරුගේ වාහනයක් ගන්න බැරිද? මම වාහනයක් සපයනවා දිමන්තට.
මම ඊළඟ දවසේ තව වාහනයක් සපයනවා. මගේ පළවෙනි වාහනේ ගත්ත කෙනාම පාරිභෝගිකයාම ඇවිල්ලා දෙවෙනි වාහනේත් ගන්නවා. නේ? ඒතර එකම පාරිභෝගිකයා එකම සැපයුම් කරු. එකම සැපයුම් අංකය. ඒතර එහෙම වුණොත් පාරිභෝගික අංකයයි සැපයුම් අංකයයි දෙකම එකයි. දෙකේම. එතකොට අනන්නේ නැහැ. හැබැයි එකම පාරිභෝගිකයා එකම සැපයුම් කරු සපයපු වාහනය එකම සැපයුම් කරු එකම වාහනේ දෙපාරක් මිලදී ගන්න පුළුවන්ද? එකම පාරිභෝගිකයා එකම සැපයුම් කරු හැබැයි එකම වාහනේ දෙපාරක් ගන්න පුළුවන්ද? එහෙම බෑ. නේ? එහෙම බෑ. එතකොට අන පාරිභෝගික අංකය සැපයුම් අංකය මෝටර රථ අංකය කියන තුනම ලිව්වොත් ලකුණු හම්බ වෙනවා. ඒතර විකුණුම් තොරතුරු වගුවේ තියෙනවා සංයුක්ත අතුරක්. ප්‍රශ්නය අහන්නේ මේ සංයුක්ත අතුරක් තිබේද? අන්න ඒකට උත්තරය මුලින් ඕනේ. ඔව්. සංයුක්ත අතුරක් තිබේ. එහෙම ලියුණා හරි. ඔව් කියනවා. ඊට පස්සේ සංයුක්ත අතුර අහනවා විකුණුම් තොරතුරු වගුව කියලා නමක් ලියලා ලියන්න ඕනේ. විකුණුම් තොරතුරු වගුව පාරිභෝගික අංකය ප්ලස් සැපයුම් කරු අංකය සැපයුම් අංකය ප්ලස් මෝටර රථ අංකය. මම කිව්වේ සංයුක්ත අතුරක් ලියද්දි ධන ලකුණු දාලා එහෙනම් කෝලන් එක දාලා ලියන්න ඕනේ. සංයුක්ත අතුරක් ලියද්දි එක්ක ධන ලකුණු දාලා එක්ක කෝලන් එක දාලා ලියන්නේ සාමාන්‍යයි. එහෙම නොලියුව කියලා විභාගෙදි ලකුණු දෙනවා. ඒක තමයි ක්‍රමය. හරි. විකුණුම් තොරතුරු වගුව පාරිභෝගික අංකය සැපයුම් අංකය මෝටර රථ අංකය සංයුක්ත අතුර ඒක තමයි. හරි. ආගන්තුක අතුරු දෙකක් වගුව සමග සඳහන් කරන්න. ආගන්තුක අතුර කියලා කියන්නේ පුතේ ආගන්තුක අතුර කියලා කියන්නේ වගු දෙකක් අතර සම්බන්ධයක් ගොඩනැගීමට භාවිතා කරන ශාස්ත්‍රය. වගු දෙකක් හෝ කිහිපයක් අතර සම්බන්ධතාවය ගොඩනගා ගැනීමට භාවිතා කරන ශාස්ත්‍රය. උතර එක වගුවක ප්‍රාථමික අතුර අනෙක් වගුවේ මොනව වෙනවද? එක වගුවක ප්‍රාථමික අතුර සම්බන්ධතාවය ගොඩනැගීමට තවත් වගුවකට භාවිතා කරාට පස්සේ අන්න අපි යාට කියනවා ආගන්තුක අතුර කියලා. ඒතර දැන් අපි දන්නවා පළමු වගුවේ මෝටර රථ අංකය කියන එක මොන යතුරද? මේ පළමු වගුවේ මෝටර රථ අංකය එයා ප්‍රාථමික යතුර. පළමු වගුවේ මෝටර රථ අංකය ප්‍රාථමික යතුර. ඒතර අපි එයාව අරගෙන ගිහිල්ලා දානවා. මේ මෝටර රථ අංකය අරගෙන ගිහිල්ලා දානවා. මොන වගුවටද? මෙන්න මේ වගුවට. ඔය අරගෙන ගිහිල්ලා දානවා. මෙන්න මෙතනට. එයාව අරන් ගිහිල්ලා අපි වෙන මෙතනින් දානවා. මෙන්න මේකට. මෙතනට. ඒතර පුතේ මෝටර රථ වගුවේ ප්‍රාථමික අතුර මෝටර රථ අංකය එයා විකුණුම් තොරතුරු වගුවේදී කවුරු වෙනවද? ආගන්තුක අතුරක් වෙනවා. ඒතර එයා ලියන විකුණුම් තොරතුරු වගුව මෝටර රථ අංකය ආගන්තුක අතුර. විකුණුම් තොරතුරු වගුව මෝටර රථ අංකය. ඊට පස්සේ මෙන්න ඊළඟ එක ඒකට තව ප්‍රශ්න අහලා තිබුණනේ. ආගන්තුක අතුරු දෙකක් නේ අහන්නේ. මෙන්න අනිත් එක. සැපයුම් කරු වගුවේ සැපයුම් අංකය කියන්නේ කවුද? සැපයුම් කරු වගුවේ සැපයුම් අංකය පුතේ ප්‍රාථමික අතුර. ඒතර එයා අරන් ඇවිල්ලා දාලා තියෙනවා කොහෙටද? විකුණුම් තොරතුරු වගුවට. ඒතර විකුණුම් තොරතුරු වගුවේ සැපයුම් අංකය කියන්නේ කවුද? එයා ආගන්තුක අතුරක්. දැන් පුතේ අහන්නේ ආගන්තුක අතුරු දෙකක් වගුව සමග සඳහන් කරන්න. හරි වගුව හෝ වගු සමග එහෙම එන්න ඕනේ. ඒතර පුතේ අපි විකුණුම් තොරතුරු වගුව කියලා ලියලා මෝටර රථ අංකයයි සැපයුම් අංකයයි දෙකම ලිව්වොත් එනම් පාරිභෝගික අංකය කියන තුනම ලිව්වොත් ලකුණු හම්බෙන්නේ නැත. හරිනම්. ඔයා ලියන්න ඕනේ විකුණුම් තොරතුරු වගුව මෝටර රථ අංකය. ඊළඟ එක ආයි විකුණුම් තොරතුරු වගුව පාරිභෝගික අංක සැපයුම් අංකය. ආයි විකුණුම් තොරතුරු වගුව පාරිභෝගික අංකය. වගුවේ නම තුන් පාරක් ලියන්න වෙනවා. එහෙම නැත්නම් සමහර ළමයි වැරදිලා දන්නේ නැතුවත් විකුණුම් තොරතුරු වගුව කියලා ශේත්‍ර තුනම ලියනවා. එයා හිතනවා ආගන්තුක අතුර කියන්නේ ශේත්‍ර කීපයක් වෙන්න ඕන එකක් කියලා. උතර එහෙම හිතුවොත් ඒක වැරදි. පේපර් එකේදී විකුණුම් තොරතුරු වගුව මෝටර රථ අංකය
විකුණුම් තොරතුරු වගුව සැපයුම් අංකය, විකුණුම් තොරතුරු වගුව පාරිභෝගික අංකය ඔය විදියට ඕන වෙන වෙනම ආගන්තුක ඇතුළු ලියන්න. ප්‍රාථමික ඇතුළුත් එහෙමයි. ආගන්තුක ඇතුළේ ප්‍රශ්නයක් උනේ. ඔය එකම වගුවේ තුනම තියෙන්නේ. විකුණුම් තොරතුරු වගුවේ මෝටර අංකය කියන්නේ ආගන්තුක ඇතුළක්. විකුණුම් තොරතුරු වගුවේ සැපයුම් අංකය කියන්නේ ආගන්තුක ඇතුළක්. විකුණුම් තොරතුරු වගුවේ පාරිභෝගික අංකය කියන්නේ ආගන්තුක ඇතුළක්. හරි. ඒව මතක තියාගන්න ඕනේ. ඊළඟට සැපයුම් කරුවෙකු වන ලක්ෂාන් ගමගේ මහතා අංක 301යි 2 කියන මෝටර රථය නිසාන් වර්ග එකක් නිෂ්පාදිත වර්ෂ 2000 වන මෝටර රථයක් විකිණීම සඳහා වෙළඳ සැලවෙත ලබා දුන්නලු. යාවත්කාලින කළ යුතු වගු සහ ශේෂ්ත්‍ර මොනවාද? දැන් ලියන්න කියලා නෑ. ශේෂ්ත්‍ර මොනවද කියලා නිකන් නම් කරත් ලකුණු දුන්නා මම. ඒකට නම්. උතර ලක්ෂාන් ගමගේ වාහනයක් සපයනවා. ලක්ෂාන් ගමගේ වාහනයක් සපයන එක මෝටර රථ තොරතුරු වගුවේ යාවත්කාලින වෙන්න ඕනි. ලක්ෂාන් ගමගේ වාහනයක් සපයනවා 301යි 2222. ඒකේ වර්ගය නිසාන් නිෂ්පාදිත වර්ෂය කවුද? 2000 නිෂ්පාදිත වර්ෂය 2000 ලබාගත් මිලක් දීලා නැහැ. එයා අපි මිලක් නොදායිමු. හරි. මිලක් නොදායිමු. ඒතර යාවත්කාලින වගුවක් වන මෝටර රථ තොරතුරු වගුව. ලියන ශේෂ්ත්‍ර ටික මෝටර රථ අංකය, වර්ගය, නිෂ්පාදිත වර්ෂය, ලබාගත් මිල. එහෙම ලිව්වත් ලකුණු දුන්නා. හරි සාමාන්‍ය පේපර් එකේ හැමදාම අහන්නේ අදාළ ශේෂ්ත්‍රය ලියා දක්වන්න කියලා. වගුවේ. ඒතර එහෙම ලිව්වත් ලකුණු හම්බෙනවා. හරි මෝටර රථ තොරතුරු වගුව කියලා වගුව ඇඳලා අදාළ රෙකෝඩ් එක ලියනවා. ශේෂ්ත්‍ර ටික ලියලා රෙකෝඩ් ටික ලියනවා. ඊළඟ නව පාරිභෝගික තව දෙයක් දැන් ඔයාට හිතේ පුතේ ලක්ෂාන් සැපයුම් කරුවෙක් නම් සැපයුම් කරුවකවත් වෙනස් වෙන්න ඕන කියලා. සැපයුම් කරුවක දිහාත් අපි බලනවා. සැපයුම් කරුවකගේ ලක්ෂාන් දැන්ටමත් ඉන්නවා. ඒතර යාවත් කලින් කරන්න ඕනද? නැහැ. ඔය ලක්ෂාන් මිට කලින් ඉඳන්ම සැපයුම් කරුවෙක්. ඒක නිසා ඊළඟ ප්‍රශ්නේ නව පාරිභෝගිකයෙකු ලෙස ගයාන් කාංචන මහතා 301යි 2222 කියන මෝටර රථය මිලට ගත්තා. යාවත් කාලින විය යුතු වගු සහ ශේෂ්ත්‍ර වගුව ඇඳ දක්වන්න කියලා අහන්නේ. වගු සහ ශේෂ්ත්‍ර මොනවාද? වගුව ඇඳ දක්වන්න. උතරන් ශේෂ්ත්‍ර ටික ලියලම වගුව අඳින්න බලන්න. වගුව කෙලින්ම ඇඳනම් හරි. ගයාන් කාංචන මෝටර රථයක් මිලදී ගන්නවා. ගයාන් කාංචන. උතර ගයාන් කාංචන කියන්නේ පාරිභෝගිකයෙක්. දැන්ටමත් බලන්න ඕන. ගයාන් කාංචන පාරිභෝගික වගුවේ ඉන්නවද? නෑ. එයා නෑ. එහෙනම් පාරිභෝගික වගුව වෙනස් වෙන්න ඕනි. උතර පාරිභෝගික තොරතුරු වගු ගයාන් පාරිභෝගික අංකය දැන් අලුත් කෙනෙක් C.2.4 පිළිවෙලට අපි ලියනවා. ගයාන් කාංචන එයාගේ ෆෝන් නම්බර් එකක්. එයාගේ ෆෝන් නම්බර් එකක් දීලා නැත්නම් අපි ඒක හිස්ව තියනවා. ගයාන් කාංචනගේ ෆෝන් නම්බර් එකක් දීලා නැහැ හිස්ව තියුවා. මොකද එහෙම දෙන්නේ නැත්තේ ෆෝන් නම්බර් එක දුන්න නම් ඔයාලට තේරුම් ගන්න පුළුවන් ෆෝන් නම්බර් එක දිහා බලලා මොන වගුවකටද මේක දාන්න ඕනේ කියලා. පොඩ්ඩක් හරි හිතා ගන්න පුළුවන්. එසා දෙන්නේ නැහැ මේ වගේ ඒවා. මිලට ගත්තා කියලා කියන්නේ දැන් දිමන්ත මේක විකුණනවා. දිමන්ත මෝටර රථය විකුණනවා. දිමන්ත මෝටර රථය විකුණුවම අන්න ගන්නේ C.2.4 sorry C.1.2.4 හරි ගන්නේ සැපෙවුම් අංකේ කවුද මේක සැපෙව්වේ? මේක සැපෙව්වේ ලක්ෂාන් ගමගේ. ඒතර S.2.2 සැපෙවුම් කරුගේ අංකය මෝටර රථයේ අංකය 301-2222 මෝටර රථ අංකය වෙනස් වෙනවා. ගත්ත මිල දාලා නැහැ. ගත්ත මිල දීලත් නැත්නම් පුතේ මිල දුන්න නම් ඔයා දන්නවා විකුණුම් වගුව හෝ මෝටර රථ වගුව වෙනස් වෙන්න ඕන කියලා. ඒක තේරුම් ගන්න බැරි වෙන්න මිල දෙන්නේ නැහැ. මිලට හිස්ව තියන්න මිල හිස්ව තියන්න. ඊළඟ එක ඉහත දත්ත සමුදායෙහි දත්ත සමතිරික්තතාවයක් තිබේද? දත්ත සමතිරික්තතාවය කියන්නේ මොකක්ද? දත්ත සමතිරික්තතාවය ඒ කියන්නේ මොකක්ද? දත්ත අනුපිටපත් වීම සහ සමතිරික්තතාවය කියලා කොටස් දෙකක් තියෙනවා. දත්ත
අනුපිටපත් වීම කියලා කියන්නේ අනුපිටපත් වීම මේ කියන්නේ එකම දත්තය එකම වගුවේ නැවත නැවත ලියවීම. දත්ත අනුපිටපත් වීම. දත්ත සමතිරික්තතාවය කියන්නේ එකම දත්තය විවිධ වගුවල නැවත නැවත ලියවීම. එකම දත්තය විවිධ වගුවල නැවත නැවත ලියවෙනව නම් ඒකට අපි කියනවා දත්ත සමතිරික්තතාවය කියලා. දත්ත අනුපිටපත් වීම සහ සමතිරික්තතාවය කියලා කොටස් දෙකක් තියෙන්නේ. මතක තියාගන්න මෙම වගුවේ දත්ත සමතිරික්තතාවයක් තියෙද? ඔව්. මොකද එකම වාහනේ අංකය අපි නැවත නැවත ලියනවා. හරි. එකම පාරිභෝගික අංකය ගොඩක් වෙලාවට වගු කිහිපයකම ලියවෙනවා. සමතිරික්තතාවයක් තියෙනවා. එකම දත්තය නැවත නැවත පිටපත් වෙන එක. එකම දත්තය නැවත නැවත පිටපත් වෙන එක. සමතිරික්තතාවයක් තිබේ. තිබේ කියලා උත්තරයක් කියන්න ඕනි. මාකනිස් ස්කීම් එකේ විස්තර කිරීමකට අහලා මේක තියෙන නැත කියලා පුතේ. මේකේ නැත කියලා අදහසක් දීලා තියෙන්නේ මෙහෙම මේ හිතන විදියට මෝටර රථ අංකය කියලා කියන්නේ ගොඩක් එක අහගන්න ඕනේ පුතේ. මෝටර රථ අංකය කියලා කියන්නේ ඒ වගේ ප්‍රාථමික අතුර. ඒතර එයා හේතුවක් දක්වලා තියෙනවා මාකනිස් ස්කීම් එකේ මේ හේතුව නිසා කියලා. ඒ මෝටර රථ අංකය මේකේ යෙදුනට එයා කියනවා මේක ආගන්තුක අතුරක් විදියට යෙදෙන්න කියලා. හරි. ඊට පස්සේ සැපයුම් කරු අංකය ආයි යෙදිලා. හරි. මේ සැපයුම් කරු අංකය කියන්නේ මෙයාගේ ප්‍රාථමික අතුර. මේ සැපයුම් කරු වගුවේ ඒක විකරුම් තොරතුරු වගුවේ යෙදිලා තියෙන්නේ. ඒක ආගන්තුක අතුර විදියට. ඒ වගේ මෙයාගෙන පාරිභෝගික අංකය ආයි යෙදිලා. හැබැයි පාරිභෝගික අංකය කියන්නේ මෙයාගේ ප්‍රාථමික අතුර. ඒක තවත් වගුවකට යෙදිලා තියෙනවා ආගන්තුක අතුර විදියට. ඒක සලකනවා මේක සමතිරික්තතාවයක් විදියට ගන්න එපා කියලා. හරි විස්තරයක් දීලා තියෙනවා පොඩි. උතර එකේ කියලා තියෙනවා මෙහෙමත් නැත කියලා උත්තරේ එන්න ඕනේ. හොඳ මට පොඩි වැරදීමක් වුණේ. නැත. උතර එකේ මෙහෙමත් කියන්න ඕන කියලා විස්තරයක් දීලා තියෙනවා. හැබැයි ඒක පේපර් එකේ උත්තරේට අහලා නැහැ. සමතිරික්තතාවයක් තිබේද කියලා විතරයි අවුද නැද්ද කියන එක තමයි ලකුණ හම්බෙන්නේ. සමතිරික්තතාවයේ අනු කියලා විස්තරයක් දාලා තියෙනවා. උතර යාගෙන් විස්තර කරන්න කියලා අහුවොත් කියන්න ඕනේ එහෙම. දත්ත සමතිරික්තතාවය කියලා කියන්නේ එකම දත්තය විවිධ වගුවල නැවත නැවත තැන්පත් වීම. හරි. එකම දත්තය විවිධ වගුවල නැවත නැවත තැන්පත් වීම. ඕනම් කියන්න පුළුවන් ඔයාට මේකේ ප්‍රාථමික අතුරක් ආගන්තුක අතුරක් විදිහට ඇතුළත් වෙනවා හැරෙන්න එකම පාරිභෝගිකගේ නම වගේවා නැවත නැවත ඇතුළත් වෙලා නැහැ වෙන වෙන වගුවල. ඒක නිසා අපි කියන දත්ත සමතිරික්තතාවයක් නැහැ කියලා. දත්ත සමතිරික්තතාවයක් නැහැ. අනුපිටපත් වීමකුත් නැහැ. හොඳේ. දත්ත සමතිරික්තතාවයක් නැහැ කියලා කියනවා. හරි. පුංචි වැරදීමක් වුණේ ඉස්සෙල්ලා. ඒකට ලකුණු 1යි. ලකුණු 1 හම්බෙන්නේ ඔව්ද නැද්ද කියන එකට. නැත්ත කියන එකට තමයි ලකුණු 1 හම්බෙන්නේ. ඒතර විස්තර කිරීමක් කරන්න කියලා නැහනේ ප්‍රශ්නේ. දැන් මාකනිස් ස්කීම් විස්තරයක් දාලා තියෙනවා. එයා එහෙම බලාපොරොත්තු වෙන්නේ නැති විස්තරයකුත්. මොන ලකුණු 1 නිකම්ම හම්බෙනවා. හරි. සම්බන්ධ වෙච්ච ප්‍රමාණය ටිකක් අඩුයි. අපි තව මේ ප්‍රශ්නේ පොඩ කතා කරමු. සමර්පණයක් ඉදිරිපත් කරන්නා වාචික හා ආංගික අභිනය යොදා ගනිමින් තම අදහස් අන් අයට ඉදිරිපත් කරයි. එම කාර්ය සඳහා බහුමාධ්‍ය ප්‍රක්ෂේපණ යන්ත්‍රය වෙනුවට අනේ එම කාර්ය සඳහා භාවිතා කරන්නේව නෙවෙයි. එම කාර්ය සඳහා බහුමාධ්‍ය ප්‍රක්ෂේපණ යන්ත්‍රය වෙනුවට යොදාගත හැකි බාහිර මෙවලම් දෙකක්. ඒතර මයික් එක එහෙම ලියුවට ලකුණු හම්බෙන්නේ නැහැ. නේ? මොකද බහුමාධ්‍ය ප්‍රක්ෂේපණ යන්ත්‍රය වෙනුවට මයික් එකක් පාවිච්චි කරන්න බෑනේ. ඒක නිසා. ඒතර ළමයි ලියලා තිබුණේ මයික් ඒ වගේවත් ඒකයි මම කියන්නේ. ඒතර උත්තරය පුතේ අපිට බහුමාධ්‍ය ප්‍රක්ෂේපණ යන්ත්‍රය වෙනුවට ඉස්සර කාලේ න ඕවර්හෙඩ් ප්‍රොජෙක්ටර් කියලා. ඕනනම් එහෙම එකක් පාවිච්චි කරන්න පුළුවන්. අර උඩිස් ප්‍රක්ෂේපකය. ඊට අමතරව ස්මාර්ට් බෝඩ් එකක්. ස්මාර්ට් ටීවී එකක්. නේ? අර ස්මාර්ට් පැනල්ස් ඔය තියන්නේ ඩිජිටල් වෝල් වගේ ඒවා. ස්මාර්ට් පැනල්ස්. අන්න ඒ වගේ ඒවා භාවිතා කරන්න පුළුවන් බහුමාධ්‍ය ප්‍රක්ෂේපණ යන්ත්‍රය වෙනුවට. ස්මාර්ට් ටීවී එකක් ඕන මෙහෙම ලිව්වත් හරි මොනිටර් එකක්. ඒතර ඒක ලොකු ගැලපෙන්නේ නැහැ. බයි ඒ වගේ ස්මාර්ට් ටීවී එකක් වම මොනිටර් එකක් වගේ ටිකක් ස්මාර්ට් ටීවී එකෙන් ටික ලොකු එකක්. ස්මාර්ට් ටීවී එකක් ඊට පස්සේ ස්මාර්ට් බෝඩ් එකක් ඕනම් අර උඩිස් ප්‍රක්ෂේපකයක් ඒ වගේ ඒවා භාවිතා කරන්න පුළුවන්. මොකද්ද? බහුමාධ්‍ය ප්‍රක්ෂේපණ යන්ත්‍රය වෙනුවට. මතක තියාගන්න ඕනේ.
ඊළඟට සත්‍ය නම් සත්‍යද අසත්‍ය නම් අසත්‍යද කියලා කියනවනේ ප්‍රශ්න අංකේ දාලා control n භාවිතයෙන් සමර්පණයට අලුත් කතාවක් ගන්න පුළුවන්ලු. ඒක වැරදි. control m එකෙන් තමයි අලුත් කතාවක් ලැබෙන්නේ. control m එකෙන්. control n වලින් ලැබෙන්නේ අලුත් presentation එකක්. අලුත් presentation එකක් මතක තියාගන්න ඕනි. ඊළඟට කදා දැක්ම දසුනේ පවත්නා සමර්පණයක ඊළඟ කදාවට යාමට enter යතුරු හෝ space භාවිතා කළ හැක. ඔව්. enter යතුරු හෝ space භාවිතා කරන්න පුළුවන් ඊළඟ කදාව වෙත ගමන් කරන්න. enter හෝ space පාවිච්චි කරන්න පුළුවන්. ඊළඟ එක සත්‍යයි. දෙවැනි එක සටහන් කවුළුවේ notes pen ඇතුළත් කරන ලබන සටහන් සමර්පණ ධාවනයේදී බොහෝ විට නරඹන්නන්ගෙන් සැඟව පවතී. ඔව්. සටහන් කවුළුවේ notes pen එක දාන්න පුතේ. ඒ කියන්නේ presentation එක ඉදිරිපත් කරන කෙනාට බලන්න. හරිද? ඒතර එහෙම දාන ඒවා ස්ලයිඩ් ෂෝ කරාම තිරේ පෙන්වන්නේ අපිට ඒ ස්ලයිඩ් එක සම්බන්ධයෙන් මොනවද දැන් මම ස්ලයිඩ් එක සම්බන්ධයෙන් මම විස්තරයක් කරන්න ඉන්නවනේ ඒක දාලා. ඒතර මම පුංචි නෝට් එකක් දාගන්නවා ස්ලයිඩ් එකේ. මම විස්තර කරන්න ඕනේ මෙන්න මේ කරුණු කියලා මට මතක් වෙන්නේ. ඒතර ඒක බලන අයට පේන්නේ නැහැ. සටහන් කවුළුවේ විතරයි තියෙන්නේ. ඊළඟ එක පරිගණකයේ භාවිත වෙන විශාල ප්‍රමාණයේ කලාත්මක පෝස්ටරයක් නිර්මාණය කිරීමේදී දැන් අර උත්තර තුන තමයි පළවෙනි එකට අසත්‍යයි දෙකටම ඊළඟ දෙකටම සත්‍යයි හොඳේ. හරි විශාල ප්‍රමාණයේ පෝස්ටරයක් නිර්මාණය කිරීමේදී රාස්ටර් ග්‍රාෆිකයකට වඩා වෙක්ටර් ග්‍රාෆිකයක් යොදා ගැනීමේදී ලැබිය හැකි වාසියක්. රාස්ටර් ග්‍රැෆික් කියන්නේ පුතේ ඒව හැදිලා තියෙන්නේ පික්සෙල්ස් වලින්. වෙක්ටර් ග්‍රැෆික් එහෙම නෙවෙයි. ඍජු සහ වක්‍ර රේඛා වලින් ඒව ඉගන්නවා. උතර වෙක්ටර් ග්‍රාෆික අපි උසස් තත්ත්ව නිර්මාණ සඳහා භාවිතා කරනවා. නේ? රාස්ටර් ග්‍රාෆික සාමාන්‍යවට. වෙක්ටර් ග්‍රාෆික අපිට උමනා පරිදි ඕන තරම් විශාල කරන්න පුළුවන්. උපාංගයට හානියක් කියන්නේ මේ පින්තූරයට හානියක් නොවි. අපි විශාල ප්‍රමාණයේ දෙයක් නිර්මාණය කරන නිසා පික්සෙල්ස් වලින් නිර්මාණය නොවු වෙක්ටර් ග්‍රාෆික භාවිතා කරනවා. හේතුව පික්සෙල්ස් වලින් නිර්මාණය නොවු වෙක්ටර් ග්‍රාෆික භාවිතා කරනවා. තව කියන්න හේතුව වෙක්ටර් ග්‍රාෆික විශාල හෝ කුඩා කිරීමේදී ග්‍රාෆිකයේ ගුණාත්මක භාවයට හානියක් සිදු වෙන්නේ නැහැ. නිසා විශාල ප්‍රමාණයේ පෝස්ටර් නිර්මාණය කරද්දී වෙක්ටර් ග්‍රාෆික තමයි අපි භාවිතා කරන්නේ. වෙක්ටර් ග්‍රාෆික. ඒකට මේ හේතුවත් කියන්න ඕනි. මේකේ දීලා තියෙන හේතුවක් කුඩා ප්‍රමාණයට සකසා පසුව විශාල කලට පින්තූරයේ ගුණාත්මක භාවය ලෙසම පවතී කියලා. ඒක තමයි අපි කිව්වේ. අර පින්තූරය කුඩාකට හදලා ලොකු කරත් පින්තූරේ කිසිම හානියක් වෙන්නේ නැහැ. මොනවයිද? වෙක්ටර් ග්‍රාෆික වල. ඊළඟ එක අපි අර මොනවද බහුමාධ්‍ය භාවිතයේ පාඩමින් අහලා තියෙනවා. මේකත් ලියපු හැම ළමයෙක්ම වගේ පුතේ ලකුණු 10න් වගේ ගොඩක් වෙලාවට ගත්තා මේ ප්‍රශ්නේ. ලේස් එකක්. අධිමාන සජීවීකරණයේදී චලනමය දෘෂ්ටි මායා නිර්මාණයට මෘදුකාංගයේ ඇති කුමන රාමු සංකල්පය භාවිතා කළ හැකිද? මම කියවනේ අර මූලික රාමු දෙකක් හදලා මැද හදනවා ඉබේ රාමු ටිකක්. මොනවද ඒ රාමු වලට කියන්නේ? twin රාමු, twin frame, twin motion twin කියලා ලිව්වත් ලකුණු දුන්නා මම නම්. මේකේ තියලා තියෙන motion twin තමයි. මාකරින් ස්කීම් එකේ twin රාමු උත්තරේ twin රාමුනේ. හරි. එහෙනම් twin frame. එහෙනම් motion twin කිව්වත් හරි. අපි ඒකට right click කරලා ගන්නේ motion twin එක. හරි. ඒක twin රාමු තමයි හැදෙන්නේ. කියන්නේ ඉබේ නිර්මාණය වෙන රාමු. හරි. ඒතර අර මැද හරියට අර බෝලයක් තියෙනා වගේ පේනවා. ඊළඟ එක පහත දී ඇති වචන යොදා ස්තැම් පුරවන්නලු ශ්‍රව්‍ය සන්දාර මෘදුකාංගයක් භාවිතයෙන් ශ්‍රව්‍ය පටිගත කිරීමේදී එහි ශ්‍රව්‍ය සන්දාරයට දාලා එක වචනය හැදිනේ පිච් කියන එක ස්වරමානය. එහි ස්වරමානය වෙනස් කළ හැකිය. ඔව්. ශ්‍රව්‍ය සන්දාර මෘදුකාංගවලදී ස්වරමානය වෙනස් කරන්න පුළුවන්. ඒක හැමෝගෙම වගේ හරි ඒක කරා. දෘශ්‍ය සන්දාර නිර්මාණයේදී රූප රාමු දෙකක් අතර සම්බන්ධතාවයක් ඇති කිරීමට දෘශ්‍ය සන්දාර නිර්මාණයේදී රූප රාමු දෙකක් අතර ස්ලයිඩ් දෙකක් අතර නෙවෙයි පින්තූර දෙකක් අතර සම්බන්ධතාවය ඇති කරන්න පාවිච්චි කරන ඇනිමේෂන් එක. ස්ලයිඩ් දෙකක් අතර තමයි අපතේ
transitions කදා සංක්‍රාන්තිය. ඒ කදාවන් දෙකක් අතර එක කදාවක ඉඳන් ඊළඟ කදාවට මාරු වෙනකොට තමයි කදා සංක්‍රාන්තිය පාවිච්චි කරන්නේ. හැබැයි එක පින්තූරකින් ඉඳන් ඊළඟ පින්තූරයට මාරු වෙන්න නම් එකම ස්ලයිඩ් එකේ. එතකොට අපි පාවිච්චි කරන්නේ සජීවීකරණයක්, ඇනිමේෂන් එකක්. හරි. මතක තියාගන්න ඕනි. හරි. ඊළඟ ප්‍රශ්නේ මේක ලේසියෙන් උත්තර ලියන්න පුළුවන් ප්‍රශ්නයක් මේකත්. ඒකත් අපි කතා කරමු. මේ කියන්නේ මේ ABCD label වලට උත්තර, ඒ කියන්නේ ABCD වලින් විස්තර කරලා තියෙන ඒවට අදාළ උත්තර පල්ලෙහා දීලා තියෙනවා. සාරි ලේසි. දැන් මේ ප්‍රශ්නෙට ඊට උඩින් තව කොටසක් තියෙනවනේ. මේකටත් උත්තර ලියපු ගොඩක් අය ලකුණු 10ම අරන් තිබුණා. හරි කෙටි උත්තර ටිකක් තියෙන්නේ. වසම් නාම සේවාදායකයා මගෙන් සිදු කරන්නේ වසම් නාම. මේක කලිනුත් තිබුණේ පුතේ. කලින් ප්‍රශ්න එකක් තිබුණා මේකම. වසම් නාම සේවාදායකයෙක් කරන්නේ වසම් නාමය මොකක් බවට පත් කරනවද? IP ලිපින බවට පත් කරනවා. IP ලිපින. හරි. DNS ගේ කාර්ය මේ යන්නේ. DNS ගේ කාර්ය. ඊපස්සේ තොරතුරු ලබා ගැනීම සඳහා තොරතුරු අඩංගු වෙබ් අඩවිය වෙත පිවිසිය යුතුය. ඒ සඳහා එම වෙබ් අඩවි වල වෙබ් ලිපින දැන සිටීම වෙනුවට මූල පද මගින් වෙබ් අඩවි සොයා දීමට එන පුතේ කීවර්ඩ් එකක් දීලා වෙබ් එකේ සර්ච් කරන්න අහනවා සර්ච් එන්ජින් එකක්. සෙවුම් යන්ත්‍ර වලට හැකියාව ඇත. ඇතැම් විට පරිශීලක අනුදැනුමකින් තොරව වෙනත් පරිශීලකයෙකු පරිගණකයට දුරස්ථ පිවිසුමක් සිදු කිරීම. කියන්නේ හැකින් නේ අපි කියන්නේ අනවසරයෙන් අපේ පරිගණකය ඇතුළේ හැක් කරනවා. ඒක ඔයාලා හැමෝම දන්නවනේ. විශාල අපේක්ෂකයන් ප්‍රමාණයක් එකම මොහොතක අපොත සාමාන්‍ය පෙළ ප්‍රතිඵල www.donets.lk වෙබ්සයිට් වෙබ් අඩවිය මගින් ලබා ගැනීම. මොකද උදාහරණේ ගොනු බෙදා හදා ගැනීම අපි ඔක කතා කරා. ඒ ගොනු බෙදා හදා ගැනීමේදී එකම ගොනුව ගොඩක් අය පාවිච්චි කරනවා එකම වෙලාවෙ නේ. ගොනු බෙදා හදා ගැනීම, ෆයිල් ෂෙයාරින්, අන්තර්ජාලයේ මෙහෙයුම් කටයුතු දැන් ඉතුරු එකයි ඇත්තේ. අන්තර්ජාලයේ මෙහෙයුම් කටයුතු නියමාවලීන් මගින් සිදුවේ. නියමාවලීන් මගින් සිදු වෙනවා. හරි උපකාරක පද දීලා තියෙනවා. එතන යටින් එහෙම ප්‍රශ්නයක් ගොඩක් වෙලාවට එනවා. මෙහෙම උපකාරක පද දීපු. ඊළඟ එක ABCD ප්‍රකාශන වලට අදාළ පද ලියන්න තියෙන්නේ. දත්ත සම්ප්‍රේෂණ ක්‍රමයේදී මෙම දත්ත සම්ප්‍රේෂණ ක්‍රමයේදී දත්ත ගමන් කරන්නේ ප්‍රභවයේ සිට ග්‍රාහකයා වෙත පමණි. එතකොට එක පැත්තකට පමණයි කියලා මේ කියන්නේ. ප්‍රභවයේ ඉඳන් ග්‍රාහකයා වෙත විතරමයි. ඒක පත. එක පැත්තයි කියන එක මේ කියන්නේ ඒක පත කියන එක පැත්තයි. දත්ත සම්ප්‍රේෂණ විධික්‍රම තුනයි. ඒක පත, ආර්ධ දීපත, ද්විපත කියලා. හරි. ගුවන් විදුලි තරංගයක් වන්නේ මෙම දත්ත සම්ප්‍රේෂණ මාධ්‍යයටය. ගුවන් විදුලි තරංග කියන්නේ නියමු නොවන දත්ත සම්ප්‍රේෂණ මාධ්‍ය ආකාර දෙකයි. නියමු මාධ්‍ය සහ නියමු නොවන. නියමු මාධ්‍ය කියන්නේ වයර් වර්ග. කියන්නේ ඇඹරුණු කම්බියුගල, ප්‍රකාශ තන්තු, ඊට පස්සේ මොනවද? twisted pair ඇඹරුණු කම්බියුගල, ප්‍රකාශ තන්තු, සමාක්ෂක කේබල්. සමාක්ෂක කේබල්. හරි ඒ කියන්නේ coaxial cable. ඊට පස්සේ දැන් ඒකට උත්තරේ දෙකට උත්තරේ B ට උත්තරේ නියම නොවන C නාභිය හෝ ස්විචය කේන්ද්‍ර කොටගෙන පරිගණක සම්බන්ධ කරන ලද ජාල ස්ථල ක්‍රමවේදයකි. තරු ආකාරය නාභිය හෝ ස්විචය මත තියෙද්දි ඒකට පරිගණක සම්බන්ධ කරනව නම් අපි ඒකට කියනවා තරු ආකාරය කියලා. D පරිගණක රැහන් මගින් ජාලයකට සම්බන්ධ වන කෙවෙනියයි. රැහන් මගින් ජාලයකට සම්බන්ධ වන කෙවෙනිය තමයි නෙට්වර්ක් පෝට් එක. එහෙම නැත්නම් අපි යාට කියනවා ජාලකරණ කෙවෙනිය RJ45 කියලා. දැන් මේකේ දීලා තියෙන්නේ RJ45 ජාලකරණ කෙවෙනිය. හරි. ඊතර්නෙට් කියලාත් කියන්නේ යාටම ඊතර්නෙට්. ඊතර්නෙට් පෝට් කියලා පේපර් එකේ තිබුණොත් ඒත් හරියම් ඊතර්නෙට්. දැන් RJ45 මෙහෙම දීපු එකේ ඊතර්නෙට් කියලා දෙන්න පුළුවන්. ඊතර්නෙට් ලියන්නේ මෙහෙමයි. මම කියන එක පැහැදිලිද දන්නේ නැති තා ලියලා පෙන්නන්නේ.
Ethernet. හරිද? Ethernet කියලා තිබුණා. RJ45 network port එකටම තමයි මේ නම කියන්නේ. හරි. ඊළඟ එක දැනට පවතින වේගවත්ම දත්ත සම්ප්‍රේෂණ නියම මාධ්‍යයි. ඒ ප්‍රකාශ තන්තු fiber optic. ප්‍රකාශ තන්තු වලට පුතේ කොච්චර දුරක් දත්ත සම්ප්‍රේෂණය කරන්න පුළුවන්ද? ප්‍රකාශ තන්තු වලට කිලෝමීටර් 100ක පමණ දුරක්. කිලෝමීටර් 100ක විතර දුරක් ප්‍රකාශ තන්තු වලට එකවර දත්ත සම්ප්‍රේෂණය කිරීමේ හැකියාවක් තියෙනවා. මතක තියාගන්න ඕනේ. දැන් මේ පේපර් එක අමාරු නෑනේ බැලුවම නේ. හරි. ඊළඟට මේ 7 වෙනි ප්‍රශ්නය අපි ඒක ඊළඟ දවසේ කතා කරන්නේ. 7 වෙනි ප්‍රශ්නේ මොකද සම්බන්ධ වෙච්ච පිරිස ගොඩක් අඩු වුණා. මොකද මට කිව්වා ගොඩක් කලට 4 ක්ලාස් පටන් ගන්නවා. කලින් ඉඳන්ම දාපු ක්ලාස් එහෙම කියලා. හරි ඒක නිසා මේ ඊළඟ ප්‍රශ්නේ අපි ඊළඟ දවසේ කතා කරමු. ෆස්ට් පේපර් එකත් කතා කරනවා. කතා කරනවා කියන්නේ පුතේ ඔයා ප්‍රශ්න වලට වඩා සමහර 40න් 40ම තිබුණා. මේක කතා කරන එක වැදගත්. මොකද ඔයාලට මේකේ වටේ පිටාවේ දේවල් ටිකකුත් මතක් කරගන්න පුළුවන්. අපි දැන් කරන්නේ ප්‍රශ්න වලට උත්තර ලියලා ඒව සාකච්ඡා කරන මේ වගේ දේවල්. නිසා මේ සම්බන්ධ වෙන්න උදේ පාන්දර අපි පන්තිය දාන්නේ දැන් ඒක නිසා මේ උදේ මම 5ට දාන්නම් පන්තිය වලට 4 විතර පන්ති තියෙනවා නම් උදේ 5ට ගැටලුවක් නැහැ නේකනේ. හරි. එහෙනම් අපි පන්තිය නවත්තනවා පුතේ මේ වෙලාවේ. ඒතර ඔයා ලබන සතිය සම්බන්ධ වෙන්න අපි සාකච්ඡා කරනවා ෆස්ට් පේපර් එකයි මේ අන්තිම ප්‍රශ්නේ. හරි. ඔව් දැක්ම තාම පුතේ ක්ලාස් අපි මේ ඔයාලට මම ක්ලාස් පටන් ගත්තේ නෑ. අපි එක රිවිෂන් එකක් පටන් ගන්නවා දැක්ම එකේ 2021 විභාග කරන ළමයින්ට අනිත් විෂයනුත් එක්ක සත් එකේ මම පටන් ගන්නවා. පුතේ බදාදා හවස 6ට වගේ ඔයාලට පුළුවන් වේද මෙතනින් ළමයින්ට එන්න? මම දවසකුත් ඇහුවා ඒක. බදාදා හවස 6ට වගේ. හරි. එමුනම් මම බදාදා ක්ලාස් එකක් දානවා. මම මේ එන බදාදා ක්ලාස් එක ලබන බදාදා ක්ලාස් එක තියෙනවද කියලා අඟහරුවාදට කියන්නම්. බදාදා හවස 6ට රිවිෂන් ක්ලාස් එකක් අපි දාන්නේ. අපි පේපර්ස් කතා කරනවා මුලින්දම් පාඩම් වල. ඔව් ඒ කියන්නේ මේ බදාදා ඉන්න බැරිද දානිෂ්? ඒ කියන්නේ ඒකට ක්ලාස් එකට ළමයි ඔක්කොම වගේ ආවොත් ඔන්ලයින් කරන්නේ නැහැ මම. හරි. එහෙම එනවනම් මේ එන්නේ නැත්නම් ඉතින් කරන්න වෙනවා. හරි. අමාරුවෙන් තමයි ඉතින් දානිෂ් අමාරුවෙන් තමයි දේවල් කරන්න වෙන්නේ. හරි. ඔව් හරි දැක්ම එකෙත් හරි අපි ඉක්මනට දාමු. හරි. එහෙනම් අපිට හැමෝටම සුබ දවසක් ප්‍රාර්ථනා කරනවා. හරි හොඳට සෞඛ්‍ය සම්පන්නව තමන්ගේ වැඩ කටයුතු කරගෙන යන්න. පාඩම් කරන්න. හරි පේපර්ස් බලන්න. මොකද අපි අවුරුදු 4ක විතර 5ක පේපර්ස් බැලුවොත් එහෙම ඔයාලට හිතේ මේ එකම ප්‍රශ්න නේද හැමදාම ඇවිල්ලා තියෙන්නේ කියලා. ඔව් එකම ප්‍රශ්න තමයි එන්නේ. දැන් ඔයාගේ මේ ලකුණ නිකන් ලකුණක් විතරනේ. ඔයාවක මහන්සි වෙන්න වැඩි කරගන්න. හරි ඔයාලට පුළුවන්. ලකුණු තව 15ක් 20ක් වැඩි කරගන්න හරි ලේසියෙන් පුළුවන්. බලන්න දැන් මේ ප්‍රශ්න වල උත්තර ලියද්දී ඔයා දන්න දේවල් සමහර ලාවට පොඩි අඩුපාඩු සහිතව ලියලා ඇති. නිසා මේ කාල සීමාව තුළ අපි මහන්සි වෙමු. ඔයාලා සම්බන්ධ නැහැ හැමෝම සම්බන්ධ අපි හැමෝම ඒ සාමර්ථ්‍යයක් ගන්න. බැරි නෑ ඒක කරන්න. අනිත් විෂයන්ටත් එහෙමයි. ලකුණු දැන් ඔයාලට 60 ගණන් එහෙම තියෙනවා නම් මහන්සි වෙන්න පුතේ පොඩි ප්‍රමාණයක් ලකුණු අඩු වැඩි කරගන්න තියෙන්නේ. මේකේ 75ක් වාට වැඩි කරගත්තම ඇති. මම කියන්නේ මේ 75ට වැඩි තියෙන අය තව වැඩි කරගන්න බලන්න. මගේ මේක මේ ඒ සාමාර්ථ 9ක් නේ වට ඕනේ. ඒතර මේකේ ලකුණු 90 සාමාර්ථ 9ක් ගන්න ඕන කියලා එකක් නැහැ. හරි ඔයාට A level වලදී ඒක වැදගත්. මේක අර අපේ සාධන පරීක්ෂාවක් කරන්න. ඒ කියන්නේ ඔයා මේ මට්ටමින් ඉහළට යනවද කියලා විතරයි බලන්නේ. ඒ කියන්නේ A9ක්. නැත්නම් මේ හොඳම ලකුණු වලට මුකුත් දෙන එකක් එහෙම නැහැනේ. නිසා පුළුවන් තරම් ලකුණු 60 ගණන් එහෙම තියෙන අය ඉන්නවනම් 50 ගණන් තියෙන අය ඉන්නවනම් වැඩි කරගන්න පුළුවන් ඔයාට. මේ කාල සීමාව තුළ මහන්සි වෙන තමන්ට බැරි පාඩම් මොනවද කියලා බලන්න. හරි. ප්‍රශ්න පත්‍ර වල උත්තර ලියන්න. ඒ දේවල් කරන්න ඕනේ. හරි. එහෙනම් පුතේ පන්තිය අපි නවත්තනවා. හැමෝටම සුබ දවසක්. ආයුබෝවන්. බ්‍රහස්පතින්දා ක්ලාස් එක කියන්නේ දානිෂ් මේ සාමාන්‍ය 11 වසරේ ක්ලාස් තියෙන බ්‍රහස්පතින්දා. ඔයාලට නෙවෙයි හොඳේ.